ආයුබෝවන් මාධ්‍යවේදී මිතුරනි අපේ මේ සතියේ නිතරම හමු වෙනවා අපි ගිය සඳුදා උදෑසන තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ සිට ඔබ වෙත ඉදිරිපත් කළා. ඒ වගේම ඊයේ ජනාධිපති ලේකම්තුමන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමන් අයවැයට පෙර ආතුව රටේ දැක්ම පිළිබඳව සහ අනුමානයන් පූර්වකථනයන් පිළිබඳව අදහස් ඉදිරිපත් කළා. අපි ඊට කාර්යබහුල වෙනවා මේ සතියේ විශේෂයෙන්ම ජනාධිපතිතුමා විදේශ සංචාරයක ඒ වගේම ජාත්‍යන්තර සමුළුවේදී රට පිළිබඳව සහ අපේ රටේ අනාගත සැලැස්ම පිළිබඳව ජගත් ප්‍රජාවත් එක්ක කතා බහ කරන අතරතුරේදී රට ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳව සහ ඊළඟට ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගැන කතා බහ කරනවා. මේ සතියේ කරලියට එන ප්‍රධාන මාතෘකාවක් ගැන අපි අවධානය යොමු කරන්න පෙර ආතුව මගේ යුතුයකමක් වෙනවා. පහුගිය දවස් දෙක තුල ඔබ අප වෙත ලබා දීපු ප්‍රචාරණ සහාය සහ නිවැරදි වාර්තාකරණයට අපි ස්තුතිවන්ත විය යුතුයි. විශේෂයෙන්ම බොහෝ දෙනා මාධ්‍යවේදීන් ඉතා සාර්ථකව අප මේ ස්ථානයේ පවත්වන මේ සාකච්ඡාවේ ප්‍රතිඵලය නියමාකාරයෙන් ලබා ගැනීම අපිට සතුට කරුණක්, අපේ කාර්ය මණ්ඩලයට සතුට කරුණක්. ඒක නිසා අද අපි ඉතා ඉක්මනින් ඔබට කෙටි දැනුම් දීමක් හරහා මේ දැනුවත් කිරීම කළේ යුගදනාව ව්‍යාපෘතියේ ඇත්ත කතාව කියන එක. මොකද මේ පිළිබඳව කතා කීපයක් විවිධ පාර්ශ්වයන් වලින් වගේම රටේ විවිධ ආකාරයෙන් වාර්තා කරනවා. ඒක නිසා මා හිතනවා සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම ඡන්දදායකයන් කියන පදනමෙන් නෙවෙයි ශ්‍රී ලංකා වාසීන් කියන හැම දෙනාටම පොදුවේ විවිධ මානයන් වලින් වඩා එක පොදු තත්ත්වයක් අවබෝධ කර ගැනීමට පහසුයි සියලු පාර්ශ්වයන් වල දත් එක තැනකට ගෙන આવොත් කියා. ඒක නිසා රාජ්‍ය පාර්ශවයෙන් ඒ වගේම මේ ව්‍යාපෘතිය පිළිබඳව දේශපාලඥයන්ගෙන් නොව නිලධාරීන් හරහා අදහස් ඉදිරිපත් කරන්න කියලා අපි කල්පනා කළා. ඒක නිසා මේ ස්ථානයට අදාළ අමාත්‍යාංශයේ අමාත්‍යවරයා සහභාගී කරවන්නේ නැහැ. යුගදනාව ව්‍යාපෘතිය සම්බන්ධව කතා කරන්න අපි ආරාධනා කරලා තිනවා. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමන්ට, එහි සාමාන්‍ය අධිකාරිතුමන්ට, ඒ වගේම ලංකා විදුලි බල මණ්ඩලයේ ලෙකෝ කියලා හඳුන්වන ලංකා විදුලි පුද්ගලික සමාගමේ සභාපති සහ එහි සාමාන්‍ය අධිකාරිතුමන්ට, ඒ වගේම විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ එහි අමාත්‍යාංශයේ පැත්තෙන් ක්‍රියාත්මක වීම සඳහා තවත් නිලධාරි මහත්මිය ආචාර්ය සුසන්ත පෙරේරා සහභාගී වෙනවා. අපි එතුමන්ලා සියලු දෙනාව ඉතා සාර්ථකව අද දවසේ සාකච්ඡා මෙහෙවාවි එහෙම නැත්නම් ඒකට සහභාගී වෙවි කියලා අපි විශ්වාස කරනවා. අපි ආරම්භයක් ලබනවා. විශේෂයෙන්ම සුපුරුදු පරිදි මෙහි මූලික වටපිටාව පැහැදිලි කරාට පස්සේ ඔබට අවස්ථාව තියෙනවා නිලධාරි මහතුරුගෙන් කෙලින්ම ප්‍රශ්නය යොමු කරන්න, ඒට පිළිතුරු ලබා ගන්න. ඔබ අහන ප්‍රශ්නය ජාතික වැදගත්කමකින් යුක්ත ප්‍රශ්නයක් වනවා නම් අනිත් මාධ්‍ය මිතුරයන්ටත් එහි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙයි. නැවතත් මතක් කරනවා ඔබ අලුතෙන් නම් මේ සාකච්ඡාවට වාර්තා කිරීමට එකතු වන්නේ අපේ මිතුරු කැලට. මේ සාකච්ඡාවේ පටිගතය, මේ රූපවාහිනී පටිගතය අපි මේ මිතුරු හවුල අතරේ බෙදා හදා ගන්නවා. ඒ වගේම මෙහි සාරාංශ සංක්ෂිප්තය අද සාකච්ඡාවේ අපි පුවත් නිවේදනයක් විදිහට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ලේඛක කණ්ඩායම විසින් ඔබ වෙත බෙදා හදා ගන්නවා ඇති. ඒ වගේම මේ නිලධාරි මහතුරුන් යම්කිසි ආකාරයක ප්‍රස්තාර දත්ත සඳහන් කරනවා නම් ඒ මූලාශ්‍රයන් අප අපේ WhatsApp group එක හරහා, ඒ සමූහය හරහා තමුන්නාන්සේලාව දැනුවත් කරන්න සූදානම්. ඒ අනාගතයේදී ඔබ ලියන රචනාවලට, ලේඛනවලට, ඔබේ වාර්තා වැඩසටහන් වලට ප්‍රයෝජනවත් වේවි. ඒක නිසා අපි සියලු දෙනාට එක හා සමාන සුබ පතලා සාර්ථක සරු මාධ්‍ය වාර්තාකරණයක් සඳහා අතහිත දෙන්න කියමින් නැවතත් ඉල්ලා සිටිමින් අද සාකච්ඡාවට මුල පුරන්න කියලා ආරාධනා කරනවා ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති MC ෆර්ඩිනැන්ඩෝ මහත්මයාට. මේ අර්බුදය කියන වචනයෙන්ම ළඟ එන අර්බුදයක් ගැන කතා කරනවා. මොකක්ද අර්බුදය? අර්බුදයට මුල අපි හොයාගමු. මොකක්ද ඇත්ත කතාව කියන එක කතාව පටන් ගමු. කොහොම ස්තුතියි කින්ස්ලි මේ අවස්ථාව ලබා දීම ගැන. විදුලි බල මණ්ඩලයේ සභාපති වශයෙන් අදහස් දක්වුවොත් විදුලි බල මණ්ඩලය මේ වෙනකොට විශාල මූල්‍ය අර්බුදයකට ඉන්නේ. මේ අර්බුදය මේ වගේම අර්බුදයක් අපි 2006 වර්ෂයේදී දැක්කා. ඒ වෙනකොට මූල්‍ය අර්බුදයක් හා සමානවම තිබුණා ජනන අර්බුදයක්. ලංකාවට අවශ්‍ය විදුලි ඉල්ලීම සපුරන්න පුළුවන් විදුලි ජනන බලාගාර සිදු වෙලා තිබුණේ නැහැ අවුරුදු ගණනක් තිස්සේ. විශේෂයෙන්ම අඩු පිරිවැය තියෙන විදුලි බලාගාර ඉදිරි කිරීම නොකිරීම නිසා. ඒ අවස්ථාවේ මේ අර්බුදයට අපි මුහුණ දුන්නා. මූල්‍ය අර්බුදයක් පිස්නගෙන යන්න ඕන එකම දේ තමයි අඩු පිරිවැය තුලින් ජනන පිරිවැය අඩු කර ගැනීමත් සහ එල්ලුමට සලන විදුලිය දෙන්න. ඒ අනුව තමයි අපි නොරොච්චලේ විදුලි බලාගාරය 2006 පටන් ගත්තා. මේ යුගදනුවේ බලාගාරය 2006 පටන් ගත්තා. ඊට පස්සේ අප කොත්මලේ බලාගාරත් උවම අරගෙන වෙනකොට 2014 වෙනකොට මේ අර්බුදය විසඳලා අපිට අතිරික්තයක් ජනනය කළා. සාමාන්‍ය මහ ජනතාවට විදුලි බිලත් අඩු කරගෙන ඉල්ලීමත් වැඩි කරා. අනිත් පැත්තෙන් 55ක් තිබිච්ච විදුලි සැපයීම 99 දක්වා වැඩි කරගත්තා. ඒක තමයි ඒ අර්බුදය විසඳුන ආකාරය. ඒකේ තියෙන එකම අත්දැකීම තමයි
අඩු වියදම් විදුලි බලාගාර ඉදිකිරීම තුළින් ජන්න පිරිවැය අඩු කළා විකිණීමේ මිලත් පිරිවැයත් ජන්න පිරිවැයත් තුල කරලා ලැබිච්ච අතිරික්තය ජනතාවට දුන්නා 125ක් බිල අඩු කරලා. නමුත් ඒ තත්ත්වය ආපහු වර්ධනය වෙලා තියෙනවා 2020-21 වෙනකොට. ඒකට හේතුව තමයි ඉලක්කගත අඩු වියදම් විදුලි බලාගාර විශේෂයෙන් සාම්පූර්ණ මෙගොට් 500ක ගල්ලඟුරු විදුලි බලාගාරය ඉදුණේ නැහැ. ඒක අවලංගු කරා ටෙන්ඩර් කැඳවන්න ඕන වෙන තියෙද්දි තව ජපානයෙන් අපිට හම්බුණා ඉතා අගනා වටිනා තාක්ෂණිකම බලාගාරයක් ඒත් ගල්ලඟුරු මෙගොට් 600 ඒ දෙකම අවසන් වෙලා ඒ අවුරුදු ගන්නෙම විදුලි බලාගාරයක් උනේ නැති හින්දාම 100%ක් විදුලිය ලබාගත් ජනතාවගේ සහ කර්මාන්ත ඉදිවීම ව්‍යවසායකත්ව ඉදිවීමත් එක්ක ඇතිවෙච්ච ඉල්ලීමට හරිනේ විදුලි බලාගාරය ඉදිවුන්නේ. ඒ හින්දාම දැන් අලුත් ප්‍රශ්නයක් අපිට ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ බරපතලයි. ඒ ප්‍රශ්නේ බරපතල වෙන්නේ විදුලි ඒකකයක විකුණන්නේ අපි ඒකකයක් රුපියල් 16.65. ඒ කියන්නේ 2013 ගත්ත මිල ගණන් අනුව අපි විකුණනවා තාම 16.60යි. විදුලි ඒකකයක පිරිවැය රුපියල් 23යි 24යි ලබන අවුරුද්ද වෙනකොට 25යි. මොකද ගල්ලංගුරුත් දැන් රුපියල් ඩොලර් 55ට ගෙන ආපු මෙට්‍රික් ටොන් එක ඩොලර් 180 ගණන් වලට ගිහිල්ලා. දැන් මේ අර්බුදය ඇවිල්ලා තියෙනවා. මේ අර්බුදය තුළ ආණ්ඩුව සහ අපි දකින එකම විසඳුම තමයි ජනන පිරිවැය අඩු කර ගන්නවද නැත්නම් ජනතාවගේ කරමතට ආපහු විදුලි බිල වැඩි කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ආණ්ඩුව අදිෂ්ඨානශීලීව කියනවා නෑ ජනන පිරිවැය අඩු කර ගන්න සඳහා කරන උපාය මාර්ග ඉදිරිපත් කරන්න කියලා. මේ උපාය මාර්ග වශයෙන් තමයි අපි මේ වෙනකොට දැන්ට තෙල් ඉන්ධන වලින් මෙගාවට් 1086ක් විතර ජනනය කරනවා. ඒක මෙගාවට් 70කට අඩු කිරීම තුලින් අධික තෙල් පිරිවැය ජනන එක නවත්ත ගන්නවා. මේක ඉදිරියට විතරක් නෙවෙයි බලශක්ති ක්ෂේත්‍රයටම තියෙනවා ආනයනය කරන විදුලි තෙල් වලට. ඒ තෙල් වලට මේ දක්වා විදුලි බල මණ්ඩලය ලබාගත වැඩ බිලියන 80කට වැඩි මුදලක් ගෙවන්න තියෙනවා. ඛනිජ සංස්ථාර විදුලි බල මණ්ඩලය ගෙවලා නැහැ. ඊළඟට ගත්තාම ගල්ලංගුරු ගේන්න සල්ලි නැහැ මේ වෙනකොට. ගල්ලංගුරු ටෙන්ඩර් දෙකක් අසාර්ථක වුණා පහුගිය කාලේ. එදින්දා මිල ගෙවලා මොකද ණයවර ලිපි විත කරගන්න සල්ලි නැහැ. ඊගාට විදුලිය මිල දී ගත්ත හුඟක් බලාගාර තියෙන තාප බලාගාර පෞද්ගලිකාංශේ ඒවෙන් ගත්ත විදුලිය ගත්තේ වට බිලියන ගන්න බිලියන 55ක් විතර ගෙවලා නැහැ. මේ යුගධනෝය බලාගාරයෙන් විදුලිය ගත්තා පෞද්ගලික බලාගාරයකට විදුලි බල මණ්ඩලය ගත්තා. ඒවටත් පහුගිය කාලේ ගෙවන්න නැතුව මේ වෙනකොට බිලියන 42ක් තියෙනවා. ඒකටත් ණය. ඒක ගෙව ගන්න විදියකුත් නැහැ. එහෙමනම් එක්ක විදුලි බිල වැඩි කරන්න ඉඩ දෙන්න ඕනේ. එහෙමනම් අපිට පිරිවැය අඩු කර ගන්නවා. ආණ්ඩුවේ ප්‍රයත්න තමයි පිරිවැය අඩු කරන්න. පිරිවැය අඩු කිරීම සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළා තියෙනවා අපිට යෝජනාවක්. අපි ඒක පිළිගන්නවා. එකක් තමයි තෙල් බලාගාරවල තියෙන 1480 මෙගාවට් 70 දක්වා අඩු කරගන්න. ඒ වෙනුවට ස්වභාවික වායු වලින් විදුලි බලාගාර දෙකක් ඉදි කරලා ඉවරලා ඒකෙන් මේ පිරිවැය අඩු කරගන්න. ඊට අමතරව දන්ත කරන පුනර්ජන බලශක්ති වලින් ප්‍රභවයෙන් ජනනය කරන එක 70 දක්වා වැඩි කරන්න. මොකද පුනර්ජන බලශක්ති වලින් අඩු කර ගැනීම තුළ ඒකක පිරිවැය අපි ගණන් බල තියෙනවා රුපියල් 15යි. විදුලි බල මණ්ඩලය පහුගිය කාලේ බලාගාර ඉදි නොකිරීම නිසා හදිසි මිලදී ගැනීම ගන්නවා අධික වියදම් රුපියල් 30ට 35ට එක ගන්න. ඒ ඔක්කොමත් මේකේ තියෙනවා. ඒවා අපි නවත්තන්න ඕන. නවත්තන්න තමයි LNG බලාගාරත් දාලා ඉවරලා 70ට අඩු කළා. ඒක 200 මෙගාවට් 2000 ගන්නකට අඩි කර ගැනීම තුලින් ඒ නවත්ත ගැනීම තුලින් ඒ පිරිවැය අධිකම කරනවා. අනිත් පැත්තෙන් ගත්තා මේ ඉල්ලීම 70 දක්වා පුනර්ජන බලශක්තිය වලින් රුපියල් 15කට අඩු පිරිවැයකට ලබාගෙන තිබුණින් මේ ඒකක පිරිවැය 16.60ට අඩු කර ගන්න ඕන. මෙන්න මේ වාතාවරණය තුල තමයි යුගධනුයි බලාගාරය. ඒක පෞද්ගලික බලාගාරය රජයේ බලාගාරයක් නෙවෙයි. ඒ බලාගාරය 2010 තමයි අපි පටන් ගත්තේ මුලින්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම පටන් ගත්ත පළවෙනි බලාගාරය. මොකද ඒ වෙලාවේ 2008 වෙනකොට අධික විදුලි විසන්ධි කිරීමකට මග පෑල්ලා තුන ඒ වෙලාවට කරන්න දෙයක් නැති ඉඳ ඒකත් කරා. ඒක සම්බන්ධ මේ අර්බුදය ඇවිල්ලා තින්නේ ඒක ස්වභාවික වායු වලට පරිවර්තනය කිරීම තුළින් දැනට ඒකකයකට ගෙවනවා රුපියල් 30ක්. ඒ රුපියල් 30 ගෙවන්නේ විදුලි බල මණ්ඩලය. විදුලිය මිලදී ගන්න හින්දා ඒකට ගෙවනවා. ඒ 30 රුපියල් 16කට ස්වභාවික වායු යොදවල ක්‍රියා කිරීම තුළින් ඒක අඩු කර ගැනීම තුළින් ඒ මෙගාවට් 300 පිරිවැය අඩු කර ගන්නත් ඉදිරියේදී ඉදි කරන්න තියෙනවා ස්වභාවික වායුවෙන් දෙන්න. ඒකටත් තියෙන ටෙන්ඩර් කැඳෙව්වේ විදුලි බල මණ්ඩලය අවුරුදු 2ක්
ඩීසලෙන් දුවන්නේ අවුරුදු දෙක ඩීසලෙන් දුවන්නේ නැතුව ඒක ස්වභාවික වලින් පටන් ගන්න පටන්ම අරගෙන රුපියල් 12කට 13කට අඩු කරගන්න ඒකට රුපියල් 20 ගන්නක් වෙයි. ඕක තමයි ආණ්ඩුවත් එක්ක අපේ තියෙන ප්‍රශ්නේ අවශ්‍යතාවය. ආණ්ඩුව ඒකට උදව් කරා. මොකද ආණ්ඩුවට උදව් කරන්න හේතුවක් වුණා. මොකද මේ සුබධනයේ බලාගාරයේ ඉදිකිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඇති කරගත්ත ගිවිසුමක් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම. ඒකත් පෞද්ගලික අංශයේ ඉදිරිපත් කරන්නේ පෞද්ගලික ආයෝජනයක්. ඒකෙදී ණය ලබා දීම සඳහා ඒ ආයෝජකයාට ඉදිරිපත් කර කොන්දේසියක් තමයි අවුරුදු 2කින් මේ විදුලි බලාගාරයේ ස්වභාවික වායුවට යන්න ඕනේ නැතුව ඩීසලින් දුවන්න දෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒකේ ණය මුදල ආණ්ඩුව බාර ගන්න ඕනේ. එහෙම එකඟ වෙලා තමයි ඒ සමාගමට ණය ලබා ගැනීම සඳහා පහසුකම් අරන් දුන්නේ භාණ්ඩාගාරය ඒකට අපකරයක් වෙලා. ඒ හින්දා භාණ්ඩාගාරය බැඳලා ඉන්නවා 2024 25 වෙනකොට ස්වභාවික වායු වලට මේ බලාගාර දුවන්න පුළුවන් පහසුකම් රට තුළ ඇති කරනවා කියලා. ඒ බැඳීමත් වෙනවා. ඒ හින්දා තමයි මේ ස්වභාවික වායුවට පරිවර්තනය කිරීමේ හදිසි අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. ඊළඟට ප්‍රශ්නේ තියෙන්නේ මේ NFE කියන සමාගම ආවේ ඇයි කියන එක. ඇත්ත වශයෙන්ම ස්වභාවික වායු වලට විදුලිය පරිවර්තනය කිරීමේ අවස්ථාවේ දැක්කේ 2005 ඉඳලා 2006 ඉඳලා ඔක තියුණා. මේ සඳහා ජපන් රජය දුන්න මිලියන 610ක ණය ආධාර සහනශීලී ආධාරයක් දුන්න ජයික ආයතනය. නමුත් අපේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුන්ට බැරි වුණා ඒක හරියට ලබාගෙන ටර්මිනල් ඒ කියන්නේ පද්ධතිය අපිට ඉදි කරගන්න ඒ වෙලාවේ තිබුණා. වෙලාවේ ගල් අඟුරු වලටම විතරයි අපි යන්න ඕන කියන දැඩි මතයක හිටපු හින්දා ඒ ස්වභාවික වායු බලාගාරයක් ඉදි කිරීම සහ පද්ධතිය විශේෂයෙන්ම ආනයන කිරීම අවශ්‍ය වෙන පර්යන්තය අපිට ඉදි කරගන්න තිච්ච අවස්ථාව අපි නැති කරගත්තා. කොයි කාලේද? 2006යි 2007 9. හරිද? ඊළඟට ජපන් රජය දුන්නා යෙන් මිලියන 8ක් මමයි ගිහිලා අත්සන් කරේ. ඒ දුන්නේ එහෙනම් ස්ටඩීස් කරන්න කියලා දුන්නා අධ්‍යයනය කරන්න කියලා. ඒ අධ්‍යයනය කරා 2012 13 වෙනකොට ඒක සම්පූර්ණ වෙනකොට තව මතයක් ඉදිරිපත් වුණා විදුලි බල මණ්ඩලය තුලින් සහ විශේෂයෙන් බලශක්තිය අමාත්‍යාංශ තුලින් දැන් අපිට ස්වභාවික වායුව දැන් ලැබෙන්න ඕන මෙන්නේ මන්නාරමෙන්. ඒ හින්දා අපිට පර්යන්තයක් ගහන්න ඕන ආනයනය කරන්න නෙවෙයි අපනයනය කරන්න ඕනේ කියලා තව අලුත් සූත්‍රයක් ඇවිල්ලා ඒකත් අපි අවුල් කරගත්තා. ඊළඟට උත්සාහයක් ගත්තා 2017 18 දී හිටපු අගමැතිතුමා ගිහිල්ලා ඉන්දියාවේ සහ ජපානයේ ගිහිල්ලා එකඟතාවයකට ඇති කරගත්තා. හිටපු අගමැති කියලා කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාද රනිල් වික්‍රමසිංහ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේදී රාජ්‍යතාන්ත්‍රික එකඟතාවයකට ආවා ජපානයත් ඉන්දියාවත් එක්ක. ඒකදී එකඟතාවයක් වුණා මෙගොට් 500ක ස්වභාවික වායු නොදෙන බලාගාරයක් කෙරවල පිටි ඉදි කරන්නත් ජපානයේ තව මෙගොට් 300ක බලාගාරයක් කෙරවල පිටි ඉදි කරන්නත් මේකට අවශ්‍ය ස්වභාවික වායුව 60%ක් ජපානයේ නම් කරා සුජිත් කියන සමාගම ඒ සමාගමෙන් ගන්නත් 140 ඉන්දියාවේ පෙට්නාට් කියන සමාගමෙන්ත් ලබා ගන්න කියලා. ඒ අනුව ඒකටත් ගියා අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ඒ ආයතන දෙකෙන් ස්වභාවික වායු මිලදී ගැනීම සඳහා අවශ්‍ය පාවෙන පර්යන්තයේ වරාය තුල වෙස්ට් ටර්මිනල් බටහිර පර්යන්තයට ආසන්නෙන් ඉදි කිරීම සඳහා හුඟක් කටයුතු ගියා. ඒකට කම්පැනියක් ඕපන් මේ කරා වරාය අධිකාරිය තුල ශ්‍රී ලංකා එනර්ජි ටර්මිනල් කියලා මේක ඒ ගිහිල්ලා ඒකෙදි බොහෝ දුරට ගිහිල්ලා මේ ආණ්ඩු වෙනස් වෙනකොට ඒක එහෙමම නැවතුණා. ඒ අතරතුරේ තව 2018 වෙනකොට කොරියන් සමාගමක් ඉදිරිපත් වුණා ස්වභාවික වායු ලංකාවට දෙන්න. ඒ සමාගමේ ක්‍රියාවලියත් උනේ අපිට LNG සපයන්න මේ බලාගාර ටික ක්‍රියාත්මක කිරීම සඳහා. ඒකත් සෑහෙන අධ්‍යයන කටයුතු කරා. ඒකට තාක්ෂණ ඇගීම් කරා, මිල ගණන් ඇගෙනීම ලක් කරා, ටෙන්ඩර් මණ්ඩලයක් විසින් ඒක නිර්දේශ කළා. අමාත්‍ය මණ්ඩලයට ගියා. ඒක අනුමත වුණෙත් නැහැ විවිධ හේතුන් උඩ. ඔහොම හරි ස්වභාවික වායු වලට පරිවර්තනය කිරීම තාමත් අමාරුවෙන් ළඟා කර හැකි ඉලක්කයක් හීනයක් බවට පත් වුණා. හැබැයි මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඔක්කොම ටෙන්ඩර් කැඳවුමේ මේකින් ආපුවන් නෙවි. ඒවා රාජ්‍ය තන්ත්‍ර වශයෙන් හත්වේ ගිවිසුම් සහ පෞද්ගලික හිතවත්කම් උඩ ආපු තනි යෝජනා. නමුත් ඒ යෝජනා වලට මේ විරෝධතාවය පළ කරන හුඟක් අය බොහොම ක්‍රියාශීලීව සහභාගී වුණා. ওই ඔක්කොම ප්‍රශ්න මීටත් වඩා අවස්ථාගත කොන්දේසියටත් එකඟ වෙලා පවත්වාගෙන ගියවා මේ ලිඛිත තොරතුරු. නමුත් 2020 වෙනකොට මේ තත්ත්වය
එක්තරා විදිහක වෙනසක් වුණා. මොකද ස්වභාවික වායුව පිළිබඳ දැවෙන අවශ්‍යතාවය එක පැත්තක තියුණා. අනිත් පැත්තෙන් මේ පහසුකම් සැලසීමයි විදුලි බර්බූදයට විසඳුම් දීමේ ඉල්ලීමයි අතරතුර තමයි මේ NFE සමාගම ලංකාවට ඇවිල්ලා යෝජනාවක් ඉදිරිපත් කරා. මෙගවට් 300ක විදුලි බලාගාර ස්වභාවික වායු ඉදවන්න ඒගොල්ලෝ ඉදි කරන්නම් ඒගොල්ලෝ සල්ලි වලින් ඉදි කරන්නම් ඒකට ස්වභාවික වායුව ඒගොල්ලෝ සපයන්නම් සහ ඒ ගාම්ම අනිකුත් බලාගාරටත් විදුලි සපයන්නම් කියලා. ඕක ඒ වෙලාවේ හිටපු ඇමතුමා එතකොට බලශක්ති සහ විදුලිය ඔක්කොම ඒකාබද්ධ වෙලා තුනේ 2020 වෙනකොට ඉදිරිපත් කරා අමාත්‍ය මණ්ඩලය. අමාත්‍ය මණ්ඩලයකට අනුමැතිය දුන්න. අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දීලා කිව්වා විදුලි බල මණ්ඩලයෙන් එකට මිල ගණන් සහ තාක්ෂණ ගෙයින් වාර්තා ගෙන්නගෙන වාණිජ්‍ය යෝජනා ගෙන්නගෙන අගැයීමට ලක් කළ ඒ මිල ගණන් ස්විස් චැලෙන්ජ් ක්‍රමය අනුව වෙළඳපොළට දාන්න ඒක මීට් කරන්න පුළුවන්. ඒකට යම් ආකාරයක ප්‍රතිචාරාත්මක මිල ගණන් තියෙනවා කියලා බලලා අඩු කරගන්න කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක කරෙත් නෑ. ඒක නිලධාරී පැත්තෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒක තමයි රජයේ ප්‍රතිතීර්ණය. ඊට පස්සෙත් මේ මිනිස්සු ආපහු අවධානය යොමු කරලා තව ඉල්ලීමක් කරාම ඒ වෙලාවේ හිටපු ඇමතුමත් ආපහු මේක කැබිනට් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරා. අමාත්‍ය මණ්ඩලයට ඒ යෝජනා මේම කරන්න කිව්වා. ඒක වුණෙත් නැහැ. දැන් මේ ලංකාවේ තික්කා. පස්සේ මේ NFE සමාගම 2021 මාර්තුව වෙන මං හිතන හැටියට ලංකාවට ඇවිල්ලා මේකට අවධානය යොමු කළා. අපි මෙහෙම ඉල්ලීම ඉදිරිපත් මොකද අපි ගෑස් සපයන අය. ඒගොල්ලෝ ලෝකෙටම ගෑස් සපයන සමාගමක්. ඒගොල්ලෝ අපි මෙහෙම බලාගාරයක් ඉදි කළා ස්වභාවික වායු සපයන්නයි දෙන්න. නමුත් ඒකට මොනක්වත් උන්නේ නැහැ කොහාම. ඇත්ත වශයෙන් ආණ්ඩුව තමයි කිව්වේ ඕගොල්ලෝ මේ බලාගාර මෙහෙ ගන්න යන්න එපා. මේක නැති ප්‍රශ්නයක්. ඒ ඉඳන් හොඳම දේ තමයි අර පෞද්ගලික විදුලි බලාගාරයක් තියෙනවා යුගදනවි කියලා. ඒ යුගදනවි බලාගාරයේ ආණ්ඩුවේ තියෙනවා 50%ක කොටස්. ඒකෙන් 40%ක් ගන්න කියලා ආණ්ඩුව යෝජනා කරේ. ඇත්ත වශයෙන් මේ මිනිස්සු අපි මේ කොටස් මිලදී ගන්න ආපු සමාගමක් නෙවෙයි. අපි ගෑස් සපයන සමාගමක් කියලා ඊට පස්සේ සාකච්ඡා කරා. ඔය 40%ක් අරගෙන ඕගොල්ලෝ ගෑසුත් එකට සපයන්නේ. ඕක තමයි මූලික පදනම උනේ මේකේ. ඒ අනුව තමයි භාණ්ඩාගාරයේ නිලධාරීනුත් විනත් නීතිඥ මණ්ඩලයි නීතිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔක්කොම එක්කහුවලා ওই සාකච්ඡා කරලා යම් එකඟතාවයට ඇවිල්ලා 140 කොටස් මුදල විකිණීම සඳහා එකඟතාවයට ආවේ. එකඟතාවයට ඇවිල්ලා තමයි 2021 සැප්තැම්බර් මාසයේ 17 වෙනිදා ওই විකිණීමට එකඟ වීමේ ගිවිසුම තමයි අත්සන් කරේ උකට. හැබැයි ඒගොල්ලෝ කිව්වා ඒකට ගෙවන මුදල 140 මිලදී ගැනීමට ගෙවන මුදල ඉතා අධික මුදලක් ඒ රටට ඉතා වාසිදායක වෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන් 250ක් මේ කෙරවලි පිටියේ අවුරුදු 12ක් දුවපු තව අවුරුදු 14කින් විදුලි බල මණ්ඩලයෙන් නිකම් පවරන බලාගාරයකින් ලැබෙන ආදායමට සඳහා ක්‍රියාත්මක වෙන සමාගමක 140 කොටස් මිලදී ගන්න මිලියන 250ක් දෙනකොට සොබදනවි බලාගාරයේදී වෙනවා මිලියන 180ට. හරිනේ. නම් බලාගාරයක් අලුතෙන් ඉදිවරන්නවත් වැඩි මුදලක් ඒගොල්ලෝ ආයෝජනය කරන්න එකඟ වුණා. මොකද ඒගොල්ලන්ට ගෑස් සැපීමේ තියෙන අවශ්‍යතාවය නිසා. කොහොම හරි ඒකට එකඟතාවය ආවා. ඒ එක පැත්තක්. අනිත් පැත්තෙන් අපිට අවශ්‍ය වුණෙත් ගෑස් සපය ගන්න. හැබැයි මේ වෙනකොට විදුලි බල මණ්ඩලය 2021 ජුනි මාසේ 25 වෙනිදා ටෙන්ඩරයක් විවෘත කරා විදුලි බල මණ්ඩලයත් ඛනිජ තෙල් සංස්ථාවක්. විදුලි බල මණ්ඩලයේ විවෘත කැඳවපු ටෙන්ඩර් එක තමයි ජාත්‍යන්තර ටෙන්ඩරය. පාවෙන පර්යන්තයක් කුලියට ගන්නත් අවුරුදු 10කට කුලියට ගැනීමටත් ඒ පර්යන්තයේ සිට මූරින් ගෙන මුහුද යටින් පයිප් නල පද්ධතියක් ගොඩවීමට දක්වීමටත් වෙනම ටෙන්ඩර් එකක්. ඊට අමතරව ගොඩබිම සිටලා කෙරවල පිටිය සහ කැලණි තිස්ස නල පද්ධතිය එලන්න ඛනිජ තෙල් සංස්ථාව අනිත් තව ටෙන්ඩර්. ඔය දෙකම එකට ආවේ. එකට ගියා. ඒ ටෙන්ඩර් දෙකේම කවුරුවත් ඉදිරිපත් වුණේ ස්වභාවික වායුව මිලදී ගන්න. ස්වභාවික වායුව කියන එකට තාම ටෙන්ඩර් කැඳවල නැහැ. එතකොට මේ ටෙන්ඩර් දෙක මිල ගණන් කැඳෙවුවා. මිල ගණන් විවෘත කරද්ද 21 ජූනි 25. ඒ අතරතුරේ මේ කට්ටිය ඇවිල්ලා තියුණා. ඒගොල්ලෝ ආවේ ගෑස් සපයන්නේ. ඒගොල්ලෝ ආවේ නැහැ මේ පයිප් දාන්නවත් ස්වභාවික වායුව සඳහා අවශ්‍ය නල පද්ධතිය දි කරන්නවත් එහෙම නැත්නම් ඒකට පර්යන්තය කුලියට දෙන්නත් ආවේ නැහැ. ඒගොල්ලෝ ඒක ටෙන්ඩර් එකට ආවේ නැහැ කියන මේක දෙකක්. මේක ගෑස් සැපීම අරක නල පද්ධතියට ටෙන්ඩර් කැඳවීම. ඉතින් ඒ මිනිස්සු ඒකට ඉදිරිපත් වුණෙත් නැහැ. කොහොම හරි මේ ගෑස් සැපීමේ මිල ගණන් කැඳවනකොට
නිලධාරීන් විසින් විශේෂයෙන්ම තාක්ෂණය කටයුතු සඳහා ඉංජිනේරු නිලධාරීන් පත් කරා. ඒගොල්ලෝ ඇහුවා ඕගොල්ලෝ ගෑස් කීයටද ලංකාවට සපයන්නේ මේ බලාගාරයට. එතකොට ඒගොල්ලෝ කිව්වා ඇමරිකන් ඩොලර් 7.9කට තමයි කියලා කියන්නේ. 9.9 කියලා කියන්නේ විදුලි බලාගාරයට ගෙවන තියෙන අනිකුත් ඔය ධාර්තා ගාස්තු නඩත්තු කිරීම වියදම් ගත්තාම ඇමරිකන් ඩොලර් මිලියන 5කට 6කට වගේ මුදලකට තමයි ඇත්ත වශයෙන් ගෑස් අපිට ලංකාවට සපයනවා කියන එක අපිට පුරෝකථනය කරන්න පුළුවන් වුණේ. ඇත්ත වශයෙන් ඒකට හුඟක් කට්ටිය කිව්වා මේක කෙරෙන්නේ නැති වැඩක් මෙච්චර අඩු ගන්නට කොහොමද ස්වභාවිකව ආයි ලංකාවට දෙන්නේ කියලා. ඔයගේ කතාවක් තිබුණා. කොහොම හරි ඒ සාකච්ඡාවේදී තමයි අපි ඉදිරියට දැන් කොහොමත් අපි ඉල්ලන්නේ ස්වභාවික වායුව මහමූදට නෙවි. කෙරවල පිටේ දෙන්න. ඒකට කෙරවල පිටේ දෙන්න නම් මේ මිනිස්සු එක්කෝ කන්ටේනර් වල දාලා ගන්න ඕන. එව නැත්නම් මේ වගේම ස්වභාවික අර පර්යාන්තයක් කරා නාල පද්ධතියෙන් ගේනවා. ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ අපි ඊදමින් එක ගහලා දෙන්නම්. මොකද අපි මිල ගණන් ඉල්ලුවේ නෑ ඒවට. නමුත් එයාගේ ගෑස් මිලට ඒක ඇතුළත් වෙලා තුණා. ඒගොල්ලෝ ගෑස් අපේ. ඒකට අපි ඒක වර්ග කරලා ගත්තාම අපිට තේරුණා ඒගොල්ලෝ ඒ නල පද්ධතියටයි ඒ පාවෙන බලාගාර දෙන්න කුලියටයි අවුරුදු 5ක සඳහා ඩොලර් 1.745ක් ගෙවනවා කියන එක අය කරනවා. ඉතිරි එක තමයි ස්වභාවික වායු වලට තියෙන්නේ. මේ જાති දෙකක්. ඒ අනුව තමයි අපි අගේම් කළේ. අපි කිව්වේ රජයට ඉදිරිපත් කරා මේකේ තියෙන වාසිදායක තත්ත්ව අමාත්‍ය මණ්ඩලයට කරුණු අතුව ඉදිරිපත් කරා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒ අනුකොට අර මිල ගණන් කැඳවල තිබුණ විදුලි බල මණ්ඩලයත් khනිජ සංස්ථාව ඒ මිල ගණන් එක සැසඳුවාම මේක විශාල වශයෙන් මූල්‍ය වාසියක් රටට ලබා දෙනවා. අර ටෙන්ඩර් කැඳවීමේදී ඉදිරිපත් වුණ මිල ගණන් තාම මේක ඇගේම ලක් වෙන එක තාම අවසාන තීරණයක් ගත්තේ නැහැ. අවසාන තීරණය ගැනීමට කවුරුත් ආණ්ඩුවවත් ආයතනවත් බාධා කළා නැහැ. ඒකට වෙනම ටෙන්ඩර් මණ්ඩලයක් ඇගේම් කමිටුවක් එක තැනට ඇගේම් කරනවා. අමාත්‍යංශ ලේකම්තුමිය ඇතුළත් ඉන්න නිලධාරීන් මණ්ඩලයකින් ඒ අමාත්‍ය මණ්ඩල ටෙන්ඩර් කමිටුව විසින් ඒක සලකා බලනවා. ඊට පස්සේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කළා අනුමත වුණාම ඒක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපිත් පුරෝගතනය කරනවා අවුරුදු 4කින් 5කින් ඒක ක්‍රියාත්මක වෙනවායි කියන තැන අපිත් ඉන්නේ. ඒ හින්දායි මේ අවුරුදු 5කට අපි මේක සීමා කරේ. මොකද ඒක આવොත් එහෙම මේක අයින් වෙන්න ඕනේ හින්දා. කොහොම හරි අපි මේ මිල ගණන් සැසඳීමේදී අපි බැලුවා ඒ ටෙන්ඩරින් ඉදිරිපත් වෙච්ච මිල ගණන් තියන්නේ ගෑස් ඒකකයක් මෙට්‍රික් ටන් මිලියන් එකක් කෙරළ පිටේ සපයන්න ඒගොල්ලෝ ඉල්ලනවා 3.711ක් මේ ටෙන්ඩරින් අපි මේගොල්ලෝ 1.5 තියෙන. එතකොට අපිට බැලුවහම මේක ඉලක්කම් විතර ප්‍රශ්න නෙමෙයි. මේක ගණිතයේ ප්‍රශ්න අංක ගණිතය පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. 3.11 1.5යි. එහෙමනේ. ඒ අනුව අපි බැලුවහම ඒගොල්ලෝ ගෙවන්න එකඟ වෙච්ච අවම ගාස්තුව ටෙන්ඩරකින් ගාස්තුවයි මේ මිනිස්සු අපෙන් ඉල්ලලා තියෙන අවම ගාස්තුව බැලුවහම අපිට පේනවා මේක ඉතා වාසිදායක තත්ත්වයක් අපිට තියෙනවා කියලා. හැබැයි ඒ වගේම ඒ වාසහක තත්ත්වය අනිත් පැත්තට හරව ගන්න පුළුවන් විදුලි බල මණ්ඩලයට. කොහොමද? ඒ ටෙන්ඩර් ඇගීම් කමිටුව මේ 3.11 1.40ට වඩා අඩු වුණොත් එහෙම අපි මේක නවත්තලා ඒකට යනවා. හරිනේ ඒකටත් ඉඩකඩ තාම තියෙනවා. තාම අස්සම් කරලා නැහැ. දෙයක් කරලා නැහැ. ඒක තියෙනවා. මෙතන තියෙන්නේ රටට වාදය. එකම මෙතන තියෙන චෝදනාව තමයි ටෙන්ඩර් එකක් යන වෙලාවට මේක කරයි කියලා. ටෙන්ඩර් එකක් කැඳෙව්වේ නැහැ ගෑස් සැපයීම සඳහා. මේ මිනිස්සු ආවේ ගෑස් සැපයීම සඳහා. දෙවෙනි එක ගෑස් සැපීම සඳහා මේගොල්ලන්ගෙන් ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ කියන චෝදනාව තියෙනවා. ඇත්ත වශයෙන් ඒකට විදුලි බල මණ්ඩලයේ සභාපති වශයෙන් මට කියන්න තියෙන එකම දෙයයි. දැන් නොරොච්චලේ විදුලි බලාගාරය අපි ඉදි කරා 2006 ටෙන්ඩර් කැඳවලා ඉදිරිපත් කරේ. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් එකඟ වෙලා මිල ගණන් කේවල් කරලා අඩු කරගත්තා. මේ යුගදනුයි බලාගාරය 2006 අපි ඉදි කරනකොට ඒ අභියෝගයට අපි මුහුණ දුන්නේ හිටපු ජනාධිපතිතුමාලා මුහුණ දුන්නේ ටෙන්ඩර් කැඳවලා නෙමෙයි. මිල ගණන් ගන්නකොට ඒ වෙලාවේ චීන ආණ්ඩුවත් ඉදිරිපත් කළා කැටික් සමාගම ඉදිරිපත් කරා චීන සමාගමද ජපාන් ආණ්ඩුව එක්ක වෙලා ජපානයේ තියෙන මිත්සුබිසි සමාගම ඉදිරිපත් කළා. ටෙන්ඩර් කැඳෙව්වේ නැහැ. හැබැයි ඒ වෙලාවේදී විශාල අපි අභියෝගයට මුහුණ දුන්නා ඒකට බලපෑම් තිබුණා චීන සමාගමට දෙන්න ඕනේ කියලා. එහෙනම් නමුත් හිටපු ජනාධිපතිතුමා කෙලින් ඉල්ලුවා නෑ මේක ලංකාවේ දේශීය සමාගමට දෙන්න කියලා. එහෙම තමයි මේ බලාගාරයේ ලක්දනුවේ සමාගම වෙස්ට් කෝස්ට් සමාගමට ඉදි කරන්න අවස්ථාව දුන්නේ. ඒ අනුව ඒගොල්ලෝ ඇත්ත වශයෙන් ටෙන්ඩර් එක ඉදිරිපත් කරේ අපි කැඳෙවේ ඉදි කරලා විදුලි බල මණ්ඩලයට බාර දෙන්න. විදුලි බල මණ්ඩලය බාර දුන්නාම විදුලි බල මණ්ඩලය ඒක ක්‍රියා කරන්න ඕනේ තමන්ගේ සේවකයෝ බඳවගෙන. නමුත් ඒකට මිලියන ඇමරිකන් ඩොලර් මිලියන් 222.5ක්
දෙන්න භාණ්ඩාගාරයට සල්ලි තියුනේ නැහැ. සල්ලි තියුනේ නැති වුණාම එදත් ඒ අර්බුදය තියුණා. මොකද අපි කිව්වේ 2006 වෙනකොටත් විශාල අර්බුදයකින් කියලා අපි පටන් ගත්තා. භාණ්ඩාගාරයේ ලේකම්තුමා දැන් ඉන්න වර්තමාන ජනාධිපති ලේකම් කිව්වා දෙන්න සතයක් නැහැ කියලා. එතකොට තමයි ඒ සමාගමට කිව්වේ ඕගොල්ලෝ කොටස් ආයෝජනයක් කරගෙන විදේශ බැංකු වලින් ණයත් අරගෙන ඕගොල්ලෝම කරලා අවුරුදු 25ක් ක්‍රියාත්මක කරලා ඕගොල්ලෝ මේ ඔක්කොම ණය පියවලිවල නිකන් දෙන්න විදුලි බල මණ්ඩලය කියන්නේ BOT පදනම මත. ඒ අනුව තමයි මේ සමාගම මේකට කරගැහුවේ ණය අරගෙන ඉවරලා. හැබැයි එතෙන්දී ආණ්ඩුව පොරොන්දු වුණා විදේශ බැංකු වලින් ණය ගන්නවා නම් රජයෙන් ඕන කියලා අපකරයක් භාණ්ඩාගාර අපකරයක්. ඒ අපකරය දීම සඳහා තමයි රජයට මැදිහත් වෙන්න උනේ. මොකද එතෙන්දී රජය කවදාවත් අදහස් කරේ නැහැ. ඒක බද්දර්ම වලින් 7-5ක්වත් දාන්න කරේ නැහැ. තාම දැම්මෙත් නැහැ. කරේ ඒ වෙලාවේ යුද වාතාවරණයක් හින්දා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා මේකට පිටින් කොම්පැනි වලින් කොටස් දෙන්න යන්න එපා. වුණොත් මේ බලාගාරයේ ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඒ හින්දා රාජ්‍ය සමාගම් වලින් ගන්න කියලා යනවා අපි අමාත්‍ය මණ්ඩල තීරණ අරගෙන තමයි සේවක අර්ථසාධක අරමුදල මිලියන 2995ක් කොටස් වශයෙන් ආයෝජනය කර රුපියල් 100 කොටස් ගන්න. ඒකයි 127ක් ඒකට තියෙන්නේ. ලංකා විදුලි සංගමය මිලියන 2000ක් දැම්මා. ඒකට 118ක් කොටස් දුන්නා. ඊට අමතරව මේක ඉදිකර සමාගම ලක්දනුයි සමාගම මිලියන 1466ක් ආයෝජනය කරා කොටස් වශයෙන්. මොකද මේකේ පිරිවැය තියෙන 130ක් කොටස් 170ක් ණය. ඒ අනුපාතය අනුව තමයි මේක තීරණය කරේ. ඒ අනුව ඒගොල්ලෝ ඊට අමතරව ජාතික ඉදිරි කිරීමේ බැංකුව මිලියන 2992ක් ණය වශයෙන් දුන්නා. ඒගොල්ලෝ කොටස් ගන්න කැමති වුණේ. ඒගොල්ලෝ අපි ණය දෙන්නම් කියලා. ඊට අමතරව සේවක භාරකාර අරමුදල මිලියන 2992ක් ණය වශයෙන් දුන්නා. එතකොට දැන් ණය වශයෙන් ගත්ත මිලියන 12245ක් 425කට ගත්තා. ඉතිරි මිලියන 200 ඇමරිකන් ඩොලර් මිලියන 200 ගත්තේ ඒගොල්ලෝ විදේශ බැංකු වලින් ණය ගත්තේ. මේකට අපකරේ දෙන්න ගියාම නීතිපතිතුමා කිව්වා රජයට අදාළ පනත අනුව රජයට 150ක්වත් කොටස් නැතුව භාණ්ඩාගාර අපකරේ දෙන්න බෑ කියලා පෞද්ගලික සමාගමකට. ඒ හින්දා කරේ මොකද? ජාතික ඉදිරි කිරීමේ බැංකුවෙන් ණය වශයෙන් දෙව මිලියන 2992යි. සේවක භාරකාර අරමුදලෙන් දුන්න මිලියන 2992යි. ලක්දනුයි සමාගම ආයෝජන මිලියන 1466න් මිලියන 971ක් තුන එකහු කළා 6995කට ආයෝජනය කළා. නාමාත්‍ය රජයේ කොටස් වශයෙන් පිළි අරගෙන තමයි භාණ්ඩාගාරය අපකම් දෙන්නේ. කියන්නේ භාණ්ඩාගාරයෙන් 7-5කට මේකට ආයෝජනය කරේ නැහැ. අර නේද? එතකොට එදා ඉඳලා බලාගාර ක්‍රියාත්මක ඉඳලා ලැබෙන ලාභාංශයෙන් රජය කරන්නේ ඒවා එක අබද්දර මුදල් ගන්න අරගත්ත ණය කට්ටියගේ ණය පොලි ගෙවන එකයි ඒවා සේවා කරන එකයි තමයි දැන්ට ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා මේ 140ක් විකින්නේ ඒකාබද්ධ අරමුදලෙන් ගත්ත විදන් කරලා ගත්ත කොටස් නෙවි. මේ අනුන්ගේ කොටස් වලට ණයත් වශයෙන් දාපු ඒවා රාජ්‍ය ආයතන තමයි නේද? දාපු මුදල් වලට රජය පෙනී හිටියා අපකරේ වෙනුන්. දැන් ඒ අපකරේ අවසාන වෙන්න ළඟ ලබන මාස දෙක තුන ඇතුළත යනවා. මොකද ණය පියවල ඉවරයි. ඒ හින්දා ඒ අනුව තමයි මේ කරේ. ඉතින් එතෙන්දි මේ 140ක කොටස් ඒ කියලා කියන්නේ අද වත්මන් වණ්ඩා මිලියන 40ක් විතර වෙනවා. 100 බිලියන 40 ඇමරිකන් ඩොලර් මිලියන 250 ඩොලර්ස් වලින් ලබාගෙන ඉවරලා අර 2992 මේකල ඉතින් ටික භාණ්ඩාගාරේ දාගනි එක අබද්දර මුදලට. ඇත්ත වශයෙන් මේක තමයි කොටස් වල කතාව. ගෑස් සැපීම සම්බන්ධයෙන් ගත්තාම රජයට අයිතියක් තියෙනවා ප්‍රසම්පාදන මඟ පෙන්වීම කියන්නේ රජයේ වැඩපිළිවෙල. ඒක මඟ පෙන්වීම. ඒක ක්‍රියාත්මක කරන්න නිලධාරීන් බැඳිලා ඉන්නම ඒවට වෙනස් වෙන අවස්ථා රජය අනුමත කරනවා. හැම අවස්ථාවම රජයට හැකි අනුමත කරන්න. මොකද වෙනස් වෙන වෙලාවල් තමයි රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධකම් උඩ ඉල්ලීමක් කරොත් මේක වෙනස් කරනවා. හැබැයි එතෙන්දි වෙනස් කරයි කියලා තරඟකාරීත්වයෙන් ලබා ගන්න මිලට වඩා අඩු මිලක් ගන්න පුළුවන් නිලධාරීන් මේ මිල කේවල් කරගන්න ඕන. මොකද හැමතිස්සෙම හැම දෙයකම පිරිවැයක් වෙලසින් හදා ගන්නවා. එස්ටිමේන්තු පිරිවැය පිරිවැය අනුව මිල කේවල් කළ වෙන නිලධාරීන්. ඒකට තමයි ටෙන්ඩර් මණ්ඩලයකුත් තාක්ෂණ ඇගීම් කමිටුවකුත් පත් කරන්නේ. ඒ තාක්ෂණ ඇගීම් කමිටුව ඒ මිල ගණන් බලලා ඉවරලා කොච්චරද මේක වැඩිද අඩුද කියලා බලලා කේවල් කරලා අඩු කරගන්නවා. ඊට පස්සේ ප්‍රසම්පාදන කමිටුව ඉන්නවා අමාත්‍ය මණ්ඩලය. ඒගොල්ලොත් ඒක අඩු කරගෙන ගන්නවා. ඒකෙන් කියලා තරංකාරී මිලෙන් විතරයි අඩු මිලට එනමයි නැහැ අනිත් එකෙන් නැහැ කියලා කියන කතාවක් නැහැ. ඒක නිලධාරීන් කරල්තු වඩා නිලධාරීන් එකට දක්ෂ නිලධාරීන් ඉන්නවා.
නොරොච්චලේ කරෙත් එහෙමයි, කෙරවල පිටිය කරෙත් එහෙම මිල ගණන් අඩු කරගෙන තමයි ඔය ගත්තේ. ඉතින් ඒකින්ද මේකේ තියෙන එකම දේ මම දකින්නේ මේකට මේ ගෑස් සැපීම සඳහා ටෙන්ඩර් කැඳවුවේ නැහැ කියන චෝදනාව විතර. හැබැයි ඉතින් ඒක රජය පිළිගත්තා. නිල්ධාරීන්ට ඒක අඩු කරගන්න කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම මේකෙදී අපි දකිනවා ඒ මිල ගත්තාම සාමාන්‍ය මිල ගත්තාම ඔය ගෑස් මිලදී ගන්නෙත්, ගල් අඟුරු මිලදී ගන්නෙත්, තෙල් මිලදී ගන්නෙත් සම්මත තියෙනවා දර්ශකයන්. දැන් ගත්තාම තෙල් ගන්නේ සිංගප්පූර් ෆ්ලැට් ප්‍රයිස් එකට තමයි අපි ගන්නේ. ඒකේ මාජින් ප්‍රීමියම් එකෙන් තමයි තරඟේ තියෙන්නේ. ෆ්ලැට් ප්‍රයිස් එක ෆ්ලැට් ප්‍රයිස් එකයි සිංගප්පූරේ කාටත්. ගල් අඟුරු ගන්නෙත් දර්ශකයක් අඩු එක. ඒෂියන් ඉන්ඩෙක්ස් තියෙනවා, නිව්කාසල් ඉන්ඩෙක්ස් තියෙනවා, සවුත් ඇෆ්‍රිකන් ඉන්ඩෙක්ස් කියලා තියෙනවා. ඉන්ඩෙක්ස් වලින් වාසිසහගත තත්ත්වය බලන ඒ ඉන්ඩෙක්ස් එකෙන් 100ට කීයක වැඩිද අඩුද කියන එක උඩ තමයි තරඟේ තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපි 2015 වෙනකන් කාලේ ගත්තේ ඉන්ඩෙක්ස් එකෙන් අඩු මිලද. නමුත් දැන් අද යන්නේ ඉන්ඩෙක්ස් එකෙන් වැඩි පැත්තට අනිත් පැත්තට යන්නේ මිල ගන්න. ඒ විදිහට තමයි ඇති වෙන්නේ. මේකෙදිත් ඇත්ත වශයෙන් ගෑස් වල අපි සම්මත ජාත්‍යන්තර පිළිගත් දර්ශක 3ක් අපි එකඟ වුණා ඒ පුජ්‍යලයාගෙන්. ඒ NFA ට කිව්වා අපි මේ දර්ශක 3න් මිල අඩු වෙන වෙලාවට ඒ අඩු වෙන මිලට දර්ශකය අපිට ඕන කියලා. ඒක තමයි හෙන්රි හබ් කියන දර්ශකය. අනිත් එක තමයි JKM ජපාන් කොරියන් මාකට් දර්ශකය. තුන්වෙනි එක බ්‍රෙන්ට් ක්‍රූඩ් දර්ශකය. ඒක තමයි ඉන්දියාව කරන්නේ කුවේට් වල හරහා කරන්නේ. ওই තුනෙන් අපි බැලුවහම අවුරුදු ගණනක් අපේ තාක්ෂණ නිලධාරීන් විශේෂ සුසන්ත පෙරේරා මහත්තයා ඇතුළු විදුලි බල මණ්ඩල සාමාන්‍ය ඇතුළු ඒ කමිටුවක් විසින් ඔක්කොම විශේෂයෙන්ම කියන්නේ තනිකරම ඇනලයිස් කරලා බැලුවහම විශ්ලේෂණය කරාම මේ හෙන්රි හබ් එක අවුරුදු ගණනක් තිස්සේ ස්ථාවර පවතිනවා. ජපාන් කොරියන් මාර්ගය යනවා බොහොම ඉහළට. හැම යම් විදිහින් අපේ වාසියට හරි මේක අඩු වුණොත් එහෙම ඒ වාසිය ගන්නත් අපි මේ මිනිසුත් එක්ක එකඟ වුණා. එකඟ වුණා විතරක් නෙවෙයි. අවම වශයෙන් අපිට බලාගාරයට අවශ්‍ය ප්‍රමාණය යම් කිසි වර්ෂාවෙන් හින්දා අපිට අවශ්‍ය නැති වුණොත් ඒක ඊළඟ අවුරුද්දට ගෙනියන්නත් අපි එකඟතාවයට. හැබැයි ඒවත් තාම බැඳීම් කරගෙන නැහැ, එකඟතාවයක් විතරයි අපි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර වෙලට අපිට ඒක අවශ්‍ය නැත්නම් ඒ ප්‍රමාණය ඒගොල්ලන්ට විකුණ ගන්න කියන එකටත් විවිධයන් අපි සලසගෙන තියෙනවා. තව වැදගත්ම දේ තමයි කවුරුත් නොකියන. මේ වෙනකොට විදුලි බල මණ්ඩලයට ගල් අඟුරු ටෙන්ඩර් දෙකක් අසාර්ථ වුණා. මොකද හේතුව? ගල් අඟුරු නැතිකම නෙවෙයි තියෙන්නේ. එකක් අත්පිට මුදලට ගෙවන්න සල්ලි නැහැ. ණයවර ලිපි විවෘත කරන්න ඩොලර් නැහැ. ඒ අර්බුදය තියෙනවා. දීර්ඝකාලීන ටෙන්ඩර් එක යත්තේ තියෙන මිල ගණන් යත්තේ හැම ෂිප් ලෝඩ් එකටම ණයවර ලිපි විවෘත කරාම තමයි එහෙන් ආන්නේ. ඒක තමයි. තෙල් වල ගත්තාම තෙල් මිල දී ගැනීම සඳහාත් මං හිතන්නේ පහුගිය වකවානු වල උත්සාහයක් ගත්තා. මං හිතන්නේ මෑතකදී වල තුනා ඒගොල්ලන් ණයවර ලිපි විවෘත කරන සල්ලි නැහැ විදුලි බල මණ්ඩලයට. මොකද බිලියන 80ක් විතර දැන් ණය තියලානේ තියෙන්නේ. ඒ හින්දා විදුලි බල මණ්ඩලයේ හින්දා ඛනිජ සෙල් සංතාවක් දැන් බිම වැටෙන සයිස් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ කිව්වා එහෙනම් අපිට ඕන ඉන්ධන ටික ගෙන්නන්න අපිට ණයවර ලිපි විවෘත කරන්න කියලා අපේ ඩොලර් අරගෙන. දැන් මේ වගේ අර්බුදයක් මේ ආයතන අතර තියෙනවා. අද ප්‍රොටෙස්ට් එකට හිටියට ආයතන වල තත්ත්වය මේකයි. ඒගොල්ලෝ කියනවා දැන් ඒගොල්ලන්ට ගේන්න බෑ අපිට LC ඕපන් කරන්න. අපි කියනවා අපිට LC ඕපන් අපි ගැනුම්කාරයා මිසක් අපි ආනයන කරුවා නෙවෙයි කියලා අපි කියනවා. මේ වගේ තර්ක විතර්ක තියෙනවා. හැබැයි සත්‍ය දේ තමයි අර්බුදයක් තියෙනවා. මේ විශාල අර්බුදයක ඉන්නේ. මොකද ගේන්න බැරි? ඒකන් ණයවර ලිපි විවෘත කරන්න බෑ කියලා. හැබැයි මේ NFE සමාගම අපේ නිලධාරීන්ගේ දක්ෂකම උඩ අපි දන්නවා ඒගොල්ලොත් දන්නවා විදුලි බල මණ්ඩලයට සල්ලි ගෙවා ගන්න බැරි තැනක තියෙනවා කියලා. මේ මිල අඩු කරගෙන මේකේ මූල්‍ය ප්‍රවාහය හරි හොඳ සත්‍යයකට ගෙනන. ඒ හින්දා මේ මිනිස්සු එකඟ වුණා. සැපුමගේ LNG අරගෙන ඒකෙන් විදුලිය ජනනය කළා. විදුලි බල මණ්ඩලයව විකුණලා සල්ලි ලැබිලා මාස 5ක් ඇතුළත පොලියක් දැතුව ගෙවන්න කියන තැනටත් එකඟ වුණා. මම හිතන්නේ ඒ විදිහට මම මගේ දන්න ඉතිහාසයේ අපිට ක්‍රූඩ් ඔයිල් ඛනිජ සෙස්තාන්තාර ගේන්න බැරි වුණා. අපේ සපුගත්කම් හිටපු ජනාධිපතිතුමා ඉරානයට ගිහිල්ලා සාකච්ඡා කළා තමයි ඉරානයේ ඔයිල් කම්පැනියෙන් මාස 6ක ණය පහසුකම් යත්තේ ක්‍රූඩ් ඔයිල් ගෙන්න ගත්තේ අවුරුදු ගණනක්. ඒවා ටෙන්ඩර් කළා කරේ නෑ. ඒවා රාජ්‍යතාන්ත්‍රික වශයෙන්. ගල් අඟුරු සමාගම මං ඉන්න කාලේ හදිසිය තත්ත්වයක් අතු වුණාම ප්‍රසම්පාදන පැත්තක දාලා විල කතා කරලා ඉක්මනට ගෙන්න ගත්ත අඩු කළා. මොකද අපිට ඉන්ඩෙක්ස් එකක් තියෙනවා. අපිට ඉන්ඩෙක්ස් එක අඩු කරගන්න කිත ගෙන්න ගත්තා. ඒ වගේ තත්ත්වයන් තිබුණා.
ඉතින් මේ වෙලාවේ තියෙන්නේ අසාමාන්‍ය තත්ත්වයක්. ඉතින් සාමාන්‍ය තත්ත්වයේ පවතින බොහොම සුන්දර රෙගුලාසි අරමය කරන්න බෑ. ආණ්ඩුව බැඳලා ඉන්නවා විදුලිය දෙන්න, අවශ්‍ය පහසුකම් සලස දෙන්න, මිනිසුන්ගේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්න. එවැනි අවස්ථාවකද ආණ්ඩුවකට රජය තියෙන. ඒ හින්දා මේ ප්‍රසම්පාදන කියවලින් මගහැරලා මේ ගියේ. මොකද ආණ්ඩුවට දැවෙන ප්‍රශ්නයකට ආණ්ඩුව මුහුණ දෙනවා. මොකද විදුලි බල මණ්ඩලය කඩාගෙන වැටුනොත් එහෙම විදුලිය නිකම් කවුරුත් කපන්න ඕනේ නිකම්ම කැපෙනවා. හොඳයි. අපි දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. අපි මෙතනින් එහාට අනිත් විද්වතුන්ට ආරාධනා කරනවා ටිකක් කාලය සංශෝධනය කරන්න. මොකද ප්‍රශ්නය තීරණාත්මකයි. ඒ වගේම මෙහි අතිරේක ලේකම් තුමා සහභාගී වන සුදහන්ත පෙරේරා මහත්මයා සහභාගී වන තැනින් මම හිතනවා සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. විශේෂයෙන්ම රජයේ ප්‍රසම්පාදන පිළිවෙත එහෙම නැත්නම් මේ ටෙන්ඩර් එකේ හිටපු නැති කට්ටියට මේ තියෙන චෝදනා ටික අපි ප්‍රතිපාර්ශ්වයන් වලින් ඉදිරිපත් වෙන විශේෂයෙන්ම ඉංජිනේරුවරු රටට මාධ්‍ය හරහා ඇවිල්ලා විවිධ අවස්ථාවල විවිධ දේවල් කියනවා. මේ විෂය සාමාන්‍ය උදවියට ඒ තරම්ම ගෝචර නැහැ. මේ කියන දේවල් මේ ගල් අඟුරු එතකොට දහන ඒකක මේවා මුකුත් අපිට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු විදිහට තේරෙන්නේ හෙට කරන්ට් එක කපයිද කියන්නේ. කරන්ට් එක කපන්න සාමාන්‍ය මිනිස්සු කරපු වැරද්ද මොකද්ද? එහෙම සාමාන්‍ය මිනිස්සුත් එක්ක කරන ජන ජීවිතයත් එක්ක කරන සෙල්ලමේ අවසානයේට එන්නේ නිලධාරීන් විවිධ හේතු කියනවා. අවසානයේ බලතල ක්‍රියාත්මක කිරීම හෝ බලතල ක්‍රියාත්මක නොකිරීම කියන දේවල් එක්ක අවසානයේ මුදල් ගෙවපු පාරිභෝගිකයාට රජයක් විදිහට තමන්ගේ සේවාව සම්පාදනය කරගන්න බැරි වෙච්ච ගාම ඒක රජයට එන චෝදනාවක්. මොකද රටට ආරක්ෂාව ලබා දුන්නේ නැත්නම් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. විදුලිය ලබා නොදුන්නාම ඒ ලබා නොදීම එන්නේ බලශක්ති අමාත්‍යවරයා හරහා ජනාධිපතිතුමාට. මොකද එහෙම නැත්නම් කැබිනට්ටුවට මේක කල්පනාකරණය කරේ නැහැ කියලා. අපි දැනගන්න කැමති කොහොමද අමාත්‍යාංශයේ පැත්තෙන් මේ යන කරපු ක්‍රියාවලියේදී යම්කිසි ආකාරයක වැරද්දක් වෙලා තියෙනවද? නිවැරදි කරගන්න කාලය තියෙනවද? එහෙම නැත්නම් සාකච්ඡා වලට යන්නේ නැතුව කෙලින්ම අර්බුද වලට කපා හැරීම් වලට ලක්කරන්න සාධාරණ හේතු තියෙනවද? ඔබ නිලධාරියෙක් විදිහට වගේම සාමාන්‍ය පාරිභෝගිකයේ මානසිකත්වෙනුත් අපි මේක දිහා බලන්න අවශ්‍යයි. ප්‍රශ්න කීපයක් ඇහුවා කින්ස්ලි. එකක් තමයි මේ විදුලිය කැපීමෙන් පටන් ගමුකෝ. දැන් විදුලිය කැපීම කියන එක එහෙම මේ අහම්බෙන් කරන්න පුළුවන්, එහෙම මේ අද ඉඳලා හෙට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. විදුලිය කැපීම කියන එක ඊටාම් බරපතල කාරණයක්. ඒක මම හිතන්නේ අවසාන වරට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා විදුලිය විසන්දීමක් සිද්ධ වුණේ මම දන්න තරමින් 1996. ඊට පස්සේ මේ දක්වා හැම දෙයක් වෙලා නැහැ. යම් වෙලාවට යම් වෘත්තීය සමිතීන් එක එක ප්‍රකාශන නිකුත් කරනවා. නමුත් දැන් වර්තමාන තත්ත්වයත් ඒ වගේ තමයි. ඉතින් විදුලි වල මණ්ඩලයේ නිලධාරීන් ඉන්නවා. දැන් මෙතන ඉන්න සාමාන්‍ය අධිකාරිතුමා, සභාපතිතුමා. ඉතින් එහෙම ප්‍රකාශයක් හෝ තර්ජනයක් ආපු වෙලාවට ඒට අදාළව පියවර ගැනීමට අනිවාර්යයෙන්ම ඒ නිලධාරි බෙදලා ඉන්න. මම හිතන්නේ මේ අවස්ථාවේදීත් ඒ සම්බන්ධ අවශ්‍ය පියවර සියල්ලම අරන් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මෙහෙම කොච්චර විදුලි කපනවා කියලා මම හිතන්නේ මහජනයා අතර ලොකු බයක් ඇති වෙන්නේ නැති. නමුත් ඒක මේ සිදු වෙලා නැහැනේ අද වෙනකන්. මම හිතන්නේ ඒ ගැන එච්චර කිව්වම ඇති කියලා හිතනවා. දැන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය කියන එක ගත්තොත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැන් සිද්ධ වෙන්නේ 2006 අනුමත කරපු මාර්ගෝපදේශයක්. ඒක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු දෙයක්. ඊට කලිනුත් යම් කාලවල ඒ වගේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුමත කරලා තියෙනවා කැබිනට් මණ්ඩලය විසින්. හැබැයි ඒක රටේ නීතිය නෙමෙයි. ඒක මාර්ගෝපදේශයක් විතරයි. දැන් වෙන රටවල තියෙනවා ප්‍රසම්පාදන පනත් කියලා දෙයක් අනුමත කරපු නීතියක්. ඒ දෙකේ වෙනස අපි අඳුන ගන්න ඕන. ඒතර සභාපතිතුමා කිව්වා වගේ කැබිනට් මණ්ඩලයට අභිමතයක් තියෙනවා රටේ තියෙන යම් තත්ත්වයන් සකසා බලලා හදිසි අවස්ථාවක් හෝ නැත්නම් අර කිව්වා වගේ රාජ්‍යයන් දෙකක් අතර රාජ්‍යතාන්ත්‍රික අන්දමින් ලැබෙන ආධාරයක් ලබා ගැනීමේදී හෝ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වීමට. ඒක දැන් සභාපතිතුමා මම හිතුවා උදාහරණ කීපයක් දුන්නා විදුලි ක්ෂේත්‍රයේ. නමුත් අනිත් ක්ෂේත්‍රවලත් ඔය වගේ මේ වෙලා තියෙනවා. අතීතයේත් වෙනවා. මම හිතන්නේ ඉදිරියටත් වෙයි. ඉතින් ඒක මම හිතන්නේ මේ කියන එකේදී එහෙම උන්නේ ඒක ගැන ඒක මම ඒක නියතියක් නෙවෙයි කියලා ඔබතුමා කියන්නේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. ඒක සම්ප්‍රදාය. ඒක නෑ ඒක අනිවාර්යයෙන්ම සම්පාදන ක්‍රියාවලිය හැම විටම ක්‍රියාත්මක කළ යුතුයි. ඒක තමයි රාජ්‍ය නිලධාරීන් හැටියට අපි බැඳලා ඉන්නේ. ඕනෑම දෙයක් මේ මිලදී ගැනීමේදී සේවාවක් හෝ භාණ්ඩයක් මිලදී ගැනීමේදී කරන්න ඕන. හැබැයි ඒක හැමතිස්සෙම මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය කරන්න බෑ කියන එකත් අපි පිළිගන්න ඕන. එහෙම අවස්ථාවලදී කැබිනට් මණ්ඩලයට හෝ ඒ රාජ්‍යයට අයිතියක් තියෙනවා මම හිතන්නේ ඒකින් බැහැර වෙන්න. හැබැයි ඒක හේතු තියෙන්න ඕන නිකන් මේ කියන්නේ අර අභිමතිය තුපලට ඒක ඕනම එකකට කරනවා කියන එක නෙමෙයි මම අදහස් කරන්නේ. නමුත් යම් අවස්ථාවල ඒක කරලා තියෙනවා. දැන් සභාපතිතුමා කිව්වා නොරොච්චෝලේ බලාගාරයේ අපි හැමෝම පිළිගන්නවා ඒක රටට වෙච්ච හොඳම දෙයක් කියලා. නමුත් ඒක ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ආපු එකක් නෙමෙයි.
හරිද? ඉතින් ඒක අපි පිළිගන්න ඕන. එතකොට දැන් ඔය කියන යුගදනි බලාගාරයේ සභාපතිතුමාගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආපු එකක් නෙමෙයි. නමුත් ඒකත් රටට යම්කිසි හොඳක් වෙලා තියෙන අපි පස්සට හැරිලා බලනකොට ඒකෙන් නරකක් වෙලා නැහැ. ඉතින් ඒවා මං හිතනවා මේ අපි මේ ඒ ගැන විනිශ්චයක් දෙන්න මං හිතන්නේ පස්සේ විනිශ්චයක් දෙනකොට අපේ කියන අර මුලදී කියන අදහස් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ඒකේ හරිද වැරදිද කියන එක අනිවාර්යයෙන්ම හැමෝටම මතවාදයක් තියෙන්න පුළුවන්. මම නිලධාරියෙක් හැටියට මම දරන මතය සමහරට පුද්ගලික හැටියට මම වෙන මතයක් දරන්නත් පුළුවන්. ඒක හැමතැනම මේ මාවැලි හැරෙව්වේ එහෙම තමයි. ඒක තමයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒක හැමතිස්සෙම මේක මම කියන්නේ ඒකේ අක්‍රමිකතාව වෙනවා කියලා චෝදනා එන්න පුළුවන් ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි හැමතිස්සෙම මේක නරක දෙයක් හැටියට දැකීම මම හිතන්නේ මේ හරි කියන එක මම මතේ ඉන්නේ නෑ මම. හරි අපි සාමාන්‍ය අධිකාරිතුමාට ලංකා විදුලි බල මණ්ඩලයේ රණතුංග මහත්මයා ඔබතුමාට තමයි බොහෝ වෙලාවට ප්‍රවෘත්ති වාර්තාකරණයේදී බොහෝ මයික්‍රොෆෝන දිගු වෙන්න ඔබතුමා තමයි මේ සිද්ධියේ අර්බුදයේ මූලයත් එක්ක බොහෝ වෙලාවට කටයුතු කරන්නේ. වෘත්තීය සමිති දක්වන චෝදනාව එහෙම නැත්නම් දේශපාලන ක්‍රියාවලිය බවට දැන් මේක පත් වෙලා තියෙනවා. ණයබර හින්දාම නෙවෙයි. මෙහි මොකක් හරි කුකුසක් එළියට පේන ගතියක් තියෙනවා. ඇයි මේ ඇමරිකානු සමාගමක් මේ තරම්ම හිතවත්ව ඇවිල්ලා ඔවුන්ට ගණනය කිරීම වැරදෙනවාද? එහෙම නැත්නම් ඔවුන් මේ අපේ රටේ වෙන මර්මස්ථාන කෙරෙහි අත්පත් කර ගැනීම කෙරෙහි ඉන්නවාද? මේක දේශපාලන ක්‍රියාදාමයක් විදිහට තමයි එළිය වෘත්තීය නියෝජිතයන් දක්වන්නේ. විශේෂයෙන්ම රජයට හිත ඇති වෘත්තීය සමිති පවා එක් පිළකට යනවා කියලා කියනවා. මොකද්ද වෘත්තීය සමිතිය අභියෝග කරන ඇත්ත ප්‍රශ්න සහ ඔබේ පිළිතුරේ සඳහා කියලා අපි දැනගන්න කැමති සමාන අධිකාරිතුමනි. ඔව් මම හිතන්නේ අපි ගොඩක් අය ඉන්නේ අපේ ඉංජිනේරු මහත්වරු විශ්වවිද්‍යාල වලින් එළියට ආපු අය. ඒ කාලේ අපි පොඩි කාලේ ඉඳන්ම කියන්නේ ඇමරිකාව කියන්නේ ධනවාදී ක්‍රමයෙන් ආපු රටක්. රුසියාව, චීනය, සෝවියට් දේශය ඒ තියෙන තමයි සමාජවාදී රටවල්. ඒක නිසා අපිට පොඩ්ඩක් මොන හරි කිව්වොත් එහෙම ඇමරිකාවෙන් එනවා කියලා කිව්වොත් අපිට සැකේ උපදින්නට හරි ලේසි. ඒ වගේම අපි රුසියාවෙන් මේ පැත්තේ ගත්තොත් එහෙම සමාජවාදී රටක්. චීනය කියන්නේ එහෙම රටක්. ඒ වගේ අපි එක එක මේ සම්මත ක්‍රම හදා ගන්නවා. ඒ කියන්නේ අපි බෞද්ධ රටවල් වලින් ගත්තොත් හොඳයි. එහෙම නැත්නම් අපිට අපේ රටවල් එක්ක හිතමිතුරු රටවල් වලින් ගත්තොත් හොඳයි කියලා එක එක සංකල්ප තියෙනවා. ඉතින් මම හිතන්නේ සංකල්ප එක හරිද වැරදිද කියන එක නෙවෙයි තියෙන්නේ කොච්චර ප්‍රමාණයක් මේ පොළඹවා ගන්නට පුළුවන්ද නැද්ද කියන එක. ඒතර අපිත් හිතනවා දැන් අපි ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි අපිට තියෙන සීමිත සම්පත් ප්‍රමාණයක්. එතකොට මේ තියෙන බලාගාර හරි වෙනත් මොනවා හරි ගත්තොත් එහෙම ඒවා රැක ගැනීමට තමයි අපි මේ පොර කන්නේ. එතකොට ඒවා අලුතෙන් ලබා ගන්න එහෙම පොර කෑමක් හරි අලුතෙන් අරගෙන නව ක්‍රම වලට ගිහිල්ලා මිල අඩු කර ගන්නවා වගේ එහෙම තියෙන ඒවට ටිකක් පොඩි තියෙනවා මේ අපි කියනවා ටිකක් අර පසුගාමි තත්ත්වයක් තියෙනවා. දැන් අපි කරගන්න ඕන බලන්න ඕන අපිට විදුලි බල මණ්ඩල විදිහට මට ඕන වෙන්නේ හැමදාම අඛණ්ඩ විදුලිය සපයා ගන්නට ඕනේ. ඒ වගේම අඩු මිලට ලබා දෙන්නත් ඕනේ. අපි සභාපතිතුමා කිව්වා වාගේ අපිට තියෙන අර්බුදයක් තමයි අපි 2013 සිට තියෙන මිල මේ දක්වා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඩොලර් එක ගත්තොත් එහෙනම් මම හිතන්නේ රුපියල් 142ක් විතර වගේ වෙන්න ඇති. දැන් අපිට ගත්තොත් එහෙම 260කට විතර බ්ලැක් මාකට් එකේ තියෙනවා. රජයේ විදිහට 202ක් තියෙනවා. කොහොමද අපි මේ තත්ත්වයෙන් පවත්වාගෙන යන්නේ? කොහොමද පාඩු ලබන්නේ? වෙන රටවල් වල විදුලි නිෂ්පාදනය කියන එක ලාභදායී ආයතනයක් වෙනකොට ඒ වගේම මම හිතන්නේ ලෙකෝ ආයතන ගත්තොත් ඒක අපි ලාභදායී ආයතනයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම විදුලි ජනනය කරන ඕන පුද්ගලික ආයතනයක් ලාභ ලබනකොට ඇයි විදුලි බල මණ්ඩලේ පාඩු ලබන්නේ? එහෙනම් අපිට හේතු තියෙන එක නේ අපිට තියෙන්නේ අපි ගොඩක් අයගේ සම්මත මේක තියෙන විදුලි බල මණ්ඩලේ පාඩු ලබන්නේ තියෙන දූෂණය නිසා. එහෙම නැත්නම් මේගොල්ලන්ගේ පඩි වැඩි. එතකොට මම හිතන්නේ අපේ ඉන්න සේරම සේවක ජනතාව 25000ක් විතර 25000ම පඩි දෙන්න නැතුව ගෙදර ආරිමු. ඒක හොඳ යෝජනාවක්. එතකොට අපිට කීයද ඉතුරු කරගන්න පුළුවන්නේ? රුපියල් 4.50යි. ඉතුරු ටික අරන් දෙන්නේ කවුද? රුපියල් 16ට වයි කියන්නේ කවුද? එහෙමනම් එතකොට අපි කියන්නේ දැන් ජලය එහෙනම් ජලය ඇති තරම් තියෙනවා. මේ දවස්වල උතුරලත් යනවා කියලා තියෙනවා. ඇත්තටම උතුරලත් යනවා මේ මොකද හේතුව දැන් අපිට මේ හොඳ වෙලාවට ජලාශය පිරීලා මට්ටමකට තියෙනවා. ඒතකොට ජල විදුලිය නිෂ්පාදනය ගත්තොත් අපි අර මෙහෙයුම් සහ නඩත්තු ගත්තොත් අපිට 710ක්වත් 750ක් විතර වගේ පොඩි ප්‍රමාණයක් යන්නේ අනිත් ඒවා නොමිලියම ලැබෙන්නේ. ඒකින්ද විදුලි නිෂ්පාදනය රුපියලකට වඩා අඩුවෙන් දෙන්න පුළුවන් අපේ ජලාශ වලින් එනවා නා. ඒකෙන් අපේ තියෙන විදුලි අවස්ථාවේ තියෙන
තියෙන්නේ ඒකක මිලියන 15000ක් විතර මුළු අවුරුද්දකටම. එක දවසකට ගත්තොත් ඒකක මිලියන 40ක් 50ක් අතර ප්‍රමාණයක්. අපිට මේ ප්‍රමාණයෙන් තුනෙන් එකක්ම අපිට ජල විදුලියෙන් හදාගන්නට පුළුවන්. ඉතුරු ටික තමයි 30ක් විතර වාගේ ප්‍රමාණය ගල් අඟුරු වලින්. ඉතුරු තියෙන ටික තමයි අපි මේ තෙල් වලින් එහෙම යන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට මේ HFO කියලා කියන්නේ heavy fuel furnace fuel කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඩීසල් වලින් වෙන්න පුළුවන්, නැප්තා වලින් වෙන්න පුළුවන්. ඒ වගේ ඒවට තමයි වැඩි වියදමක් යන්නේ. එතකොට අපි විදුලිය ජනනය කරන ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක තමයි මේ අධික පිරිවැයක් යන්නේ. අපිට ඒ පිරිවැය අඩු කරගන්නට පුළුවන් නම් තමයි අපිට පුළුවන්නේ අපිට මිල මට්ටමකට කියන්නේ දැරිය හැකි මිල මට්ටමකට අපිට විදුලිය නිෂ්පාදනය කරන්න. හැබැයි ඒත් එකම ගත්තොත් මම නම් කියන්නේ මේ රජය කරන්නේ හැම වෙලාවෙම මේ අඩු වියදමට තමයි ලබා දෙන්නේ. මොකද අපි මොන වියදම ගියත් රුපියල් 28ට හැදුවත් 30ට හැදුවත් 21ට හැදුවත් අපිට රජයෙන් නියම කරලා තියෙන මිල ක්‍රමය ගත්තොත් එහෙම අපි කියන අර පාලන මිලක් වාගේ අපි නොකිය පාලන මිලක් දාලා තියෙන්නේ. ඒ පාලන මිලෙන් අපිට හම්බෙන්නේ රුපියල් 16.65යි. ඒක නිසා අපි මොන ක්‍රමයකට විදුලිය නිෂ්පාදනය කරත් අපිට ආදායම් ලැබෙන්නේ 16.65යි. ඒ කියන්නේ ඉතුරු ටික රුපියල් 5ක විතර ඒකකයක් හදන ඒ අතරතුර හිදස කියන එක අපි කන්සෙෂන් එකක් විදිහට ඒ කියලා කියන්නේ පාරිභෝගිකයාට දෙන සහනයක් විදිහට තමයි දෙන්නේ. ඒක නිසා පාඩුවක් නෙවෙයි. අපිට 1 රුපියලක් වැඩි කරගන්න පුළුවන් නම් අපිට වාර්ෂිකව අපිට හම්බ වෙනවා බිලියන 15ක්. බිලියන 1 රුපියලක් කියලා කියන්නේ ඒක අපිට රුපියලක් නම් එන්නේ අපිට 1 රුපියලක් වැඩි කරොත් අපිට එක අවුරුද්දකට රුපියල් බිලියන 15ක් අපිට ලබා ගන්න පුළුවන්. අපි කරන ගනුදෙනුව කියන්නේ මාසිකව තියෙන ගනුදෙනුව කියලා කියන්නේ රුපියල් බිලියන 20ක්. එතකොට මාස දෙකක් කියලා කියන්නේ බිලියන 40ක්, බිලියන 50ක්, බිලියන 20ක්, බිලියන 40ක්, බිලියන 60ක් වගේ අපි පාඩු ගැන කතා කරාට ඒවා මාසයක් ගත්තොත් මාසෙක දෙකක තුනක හතරක වගේ හිගමුදල් තමයි තියෙන්නේ. අපි මේ අපේ කාර්යය වෙන්නේ අපිට ඩීසල් වලින් හදන වියදමට වඩා රුපියලක් හෝ දෙකක් හරි අඩුවෙන් අපිට විදුලිය නිෂ්පාදනය කරගන්නට පුළුවන්ද කියලා. සභාපතිතුමා කිව්වා වගේම අපි දැන් ගත්තොත් එහෙම අපි කියනවා අපේ ඇඟලුම් වලට අපිට අර කෝටා එකක් එන්න ඕන අපිට GSP සහනය නැත්තම් අපිට විරුද්ධ වෙනවා කියන පුළුවන්. අපිට GSP සහනය ලබා දෙන්න කියලා අපි මේ කියන. ඒ කියන්නේ මොකද? අපේ නිෂ්පාදන වලට අවුරුදු 5ක් එක දිගට මිලදී ගත යුතුයි කියලා අපි කියන මේ පිපිට රටවල් වලට අපි නැතනම් අපිට සම්බාධක පාත්තන්නට එපා. අපේ නිෂ්පාදන ඇඟලුම් වසර 5ක් එක දිගටම ගන්න ඕනේ කියන්නේ මොකද? අපිට තියෙන ආදායම මේ සරු කරගන්න. එතකොට අපි අනිත් පැත්තෙන් ඇමරිකාව වගේ පැත්තෙන් ඇවිල්ලා අපිට අවුරුදු 5කට එක දිගට එහෙම මේ ඩොලර් නැතුව දෙනවා කියලා කිව්වොත් ඒක ඕනේ නෑ අපිට. එහෙම කමන්නේ. ඒවා අපිට එපා. හැබැයි අපි ඒවා ගන්න ඕනේ. අපි තේකොළ ගන්න ඕනේ. ඉතින් මන් දන්නේ මේ මට මේ හිතන දේවල් මන් දන්නේ මේ වගේ මේ තර්ක විතර්ක ගත්තාම අපිට කල්පනා කරන්න මේ තර්ක විතර්ක අපිට හදා ගන්න බෑ. ඉතින් මම හිතන්නේ අපේම සහෝදර ඉංජිනේරු මහත්තයා තමයි ඔය සමාගමට ගිහිල්ලා බලාගාර 7-8ක් ගැහුවේ. ඉතින් අපේ ඉංජිනේරු මහත්තුරු බලාගාර ගහනවා නම් මම කැමතියි වැඩිපුර. අපේ ආයෙම මහන්සි වෙලා. එතකොට අපේ මින සහෝදර ඉංජිනේරු මහත්තයෙක් තමයි ඔය රන්දිනකල බලාගාරයේ වැඩ කරපු ඉංජිනේරු මහත්තයෙක්, මගේ අර්ථයේ වැඩ කරපු ඉංජිනේරු මහත්තයෙක් තමයි ලංකා ඔය තියෙන සමාගමට ගිහිල්ලා ඔය කම්පැනි හදලා සල්ලිත් හොයාගෙන ඔය කොටස් ටික විකුණන්නේ. අපේ ඉන්නේ ඉංජිනේරු මේ මහතුරු සේරම අද පහළට බැස්සේ අපේ සහෝදර ඉංජිනේරුවෙක් හදපු බලාගාරයේ කොටසක් විකුණන්න එපා කියලා. බොහොම හොඳ සාමූහික හැඟීමක් තියෙන්නේ. මම කියන්නේ අපේ අයටත් පාරට බහින්න කියලා අපි බලාගාර තව හදමු කියලා විකුණන්න නෙවෙයි. ඇයි අපි අපේ බලාගාර හදාගන්නේ නැත්තේ? අපේ සුළං විදුලි බලාගාර තියෙනවා. ඒ ටික හදාගමු. අනිත් අයගේ විකුණගත්තත් කමන්නේ, විකුණගෙන ඕන දෙයක් කරගත්තට කමන්නේ. මේ අපේ විකාශය නරඹන්නේ දැන් මාධ්‍යවේදීන්. මාධ්‍යවේදීන් වග කියන්නේ එහෙම නැත්නම් වාර්තා කරන්නේ සාමාන්‍ය මහ ජනතාවට. එතකොට ඔය යෝජනා වගේ දේවල් දැන් ජනාධිපතිතුමාට කියන්න ඕනේවා මාධ්‍යයට කියන අවස්ථා තියෙනවා. මොකද ඒක ජනාධිපතිතුමාට කෙලින්ම වාර්තා කරගන්න බැරි වෙච්ච හින්දා. දේශපාලකයොත් මාධ්‍ය වලට කතා කරනවා ජනාධිපතිතුමාට කතා කරන්නේ නැතුව කෙලින්ම. ඒතකොට දැන් සාමාන්‍ය අධිකාරිතුමා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා කරේ නැද්ද මේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට යන්න කලින්? ඕක මාධ්‍යට කියන්න කලින් ඔබතුමා වෘත්තීය සගයන්ට කිව්වේ නැද්ද? ඇත්තටම ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා කියලා කියන්නේ මාධ්‍යයට විතරයි.
මාව හම්බුනේ නැහැ. අපේ සභාපතිතුමා හම්බුනේ නැහැ. මේ පිළිබඳව මොකද තියෙන ප්‍රශ්න කියලා සාකච්ඡා කරේ නැහැ. එතකොට වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යනවා, රට විකුණන්න යනවා. ඒකේ බලපුවහම විදුලි බල ඉතින් මමත් සද්ද නැතුව හිටියේ විදුලි බල මණ්ඩලයේ ප්‍රශ්නයක් නෙවෙයි නම් රටේ ප්‍රශ්නයක් නම් අපි මැදිහත් වෙන්නේ මොනවටද කියන එක තමයි මම කල්පනා කරේ. අපි මාධ්‍යවේදී මිත්‍රට ප්‍රශ්න ගොඩක් නැගේවි. අපි මේ ප්‍රශ්නවල උත්තර දෙන අතරතුරේදී ලෙකෝ ආයතනය ලාභ ලබනවා. මේ හා සමාන සන්දර්භයක් ඇතුලේ වුන් ලාභ ලබනවා. මොකද්ද නීතිඥ අතුරු සිල්වා මහත්මයා ඔබේ දැක්ම මේ වෙළඳපොළ පාඩු ලබන වෙළඳපොළක් නෙවෙයි. එක අතකින් බිමටම ඇද වැටෙන තරම ණය බරක්. අනිත් පැත්තෙන් ලබා ගැනීමට නොහැකි ඩෙටර්ස්. ලෙකෝ ආයතන කළමනාකරණය වෙන්නේ කොහොමද? ඒක වෙනත් රටක විදුලියක් නෙවෙයිනේ. උන් පාවිච්චි කරන්නේ ඔබ පාවිච්චි කරන්නේ. ඔබේ දැක්ම අපි දැනගන්න කැමතියි. මෙතෙන්දී අපි ඒ කාරණේ මුලින්ම තේරුම් ගන්නට ඕනේ. ඇත්තටම විදුලි බල මණ්ඩලය තමයි විදුලි ජනනය කිරීම සම්පූර්ණ වශයෙන්ම කරන්නේ. එතකොට ලංකාවේ විදුලි ජනනය කරන එකයි විදුලි දැන් ලෙකෝ ආයතනය ගත්තොත් ලෙකෝ ආයතනය විදුලිය බෙදා හැරීම කරන්නේ. එතකොට රටේ එක ප්‍රදේශයකට ලෙකෝ ආයතනය විදුලිය බෙදා හැරීම කරනවා, අනිත් ප්‍රදේශයට විදුලි බල මණ්ඩලය කරනවා. සම්පූර්ණයෙන් විදුලි ජනනය කිරීමේ කාර්ය කරන්නේ විදුලි බල මණ්ඩලයෙන් තමයි ජනනය කිරීමේ කාර්ය කරන්නේ. එතකොට දැන් මේ අපි මෙතෙන්දී සභාපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරා මේ විදුලිය ජනනය කිරීම සම්බන්ධයෙන් එක දේවල් අපි යොදා ගන්නවා. අපි ගත්තොත් දැන් සාමාන්‍ය අධිකාරිතුමා කිව්වා වගේ ජලය පාවිච්චි කරලා විදුලිය ජනනය කරොත් ඒකට යන පිරිවැය ගොඩාක් අඩුයි. ඒක එහෙම ගිහිල්ලා ඩීසල් වගේ විදුලිය ජනනය කිරීමේ කාර්යයක් ගියායින් පස්සේ ඒකට විශාල පිරිවැයක් යනවා. එතකොට මේකේ ප්‍රශ්නය වෙන්නේ විදුලි බල මණ්ඩලයේ පාඩුයි කියන එක නෙමෙයි. මම හිතන්නේ ලංකාවේ විදුලිය ජනනය කිරීම ලාභදායී ව්‍යාපාරයක් නෙමෙයි. ඒ විදුලිය ජනනය කළ අපි විදුලිය පාරිභෝගිකයාට දෙන මිලයි විදුලිය ජනනය කිරීමට යන මිලයි සංසන්දනය කරලා බැලුවයින් පස්සේ විදුලිය ජනනය කිරීමට යන මිල පාරිභෝගිකයාට විදුලිය විකුණන මිලට වඩා ඇවරේජ් එක ගත්තම විකුණන මිලට වඩා වැඩි මිලක්. ඒක නිසා තමයි විදුලි බල මණ්ඩලයේ පාඩුව ඒ ආකාරයට සකස් වෙමින් යන්නේ. ඒක එක කාරණයක්. ඒත් එක්කලා අපි ලෙකෝ ආයතනයේ විදුලිය ලබා දෙන ආයතනයක් විදිහට පාරිභෝගිකයන්ගේ පැත්ත ගත්තයින් පස්සේ අපි පාරිභෝගිකයන්ගේ පැත්ත දිහා ගොඩාක් වෙලාවට බලනවා. ඒක බලන්න එකක් වෙලාවට තමයි අපි ඒ යම් දෙයක් කරායින් පස්සේ ඒක විදුලි බල මණ්ඩලයට මොකද අපි තියෙන ප්‍රමාණය තුල සමාගමක් විදිහට මේක කරායින් පස්සේ විදුලි බල මණ්ඩලයටත් විදුලි බල මණ්ඩලය අපිත් තුල නියෝජනය වෙනවා. ඒකට විදුලි බල මණ්ඩලයටත් මේකත් එක්කලා කරන්න ඉදිරියට යන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කලා දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් විදුලිය බිඳ වැටීමක් ගත්තොත් දෙවිදියකට වෙන්න පුළුවන්. එකක් තමයි මේක සැලසුම්ගත විදුලිය බිඳ වැටීමක් වෙන්න පුළුවන් රෙපෙයාරයක් මොකක් හරි කාරණයකට. වගේම ස්වභාවික වෙන්නත් පුළුවන්. දැන් සැලසුම්ගත විදුලිය බිඳ වැටීමට ගත වෙන කාලය ගත්තොත් දැන් මේ මෑතක් වෙනකල් පැය 8ක් ගියා. දැන් මේක අපි පැය 3කට අඩු කරලා තියෙනවා. ඒක පැය 3කින් කරන්න පුළුවන්. ඉතින් මේ පැය 3කින් කරන්න පුළුවන් දෙයට තමයි ඉතිහාසයේ දිගින් දිගටම පැය 8ක් ගිහිල්ලා තියෙන්නේ. එතකොට මේක අපි පැය 8න් පැය 3කට ගියා කියලා කියන්නේ ඒ පැය 5ක් ජනතාවට විදුලිය ලබා දීමේ කාර්ය කරනවා. ඒක අපි ආදායමක් ලබා ගන්නවා. මේක එක උදාහරණයක්. ඒ වගේම පාරිභෝගිකයෝ පැත්තෙන් ගත්තම මම හිතන්නේ මේක රටේ ජනතාවනේ. රටේ ජනතාවට මේ විදුලිය කියන සේවාව ලබා දීමේදී ඒක පාරිභෝගිකයෝ කිව්වම එදිනෙදා විදුලිය පාවිච්චි කරන කට්ටිය වගේම ව්‍යාපාරයේ විදියට කර්මාන්ත විදියට මේ විදුලිය කියන දේ අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ පැත්තෙන් මේ විදුලිය සම්පාදනය කිරීම කරම අපි සේවාව ලබා දීමේදී කොච්චර පහසුකම් ඒගොල්ලන්ට ලබා දෙන්න පුළුවන්ද කියන කාරණේත් එක්කලා. දැන් අපි ස්මාර්ට් මීටර එකකට ගමන් කරමින් ඉන්නවා. දැන් මේ වෙනකොට මීටර් 15000ක් විතර ස්මාර්ට් මීටර්ස් වලට ගිහිල්ලා තියෙනවා. දැන් මේක ලෙකෝ ප්‍රදේශයේ ගත්තාම අපි තව 25000ක් මේ ලබන මාර්තු වෙනකොට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. 2024 වෙද්දී 150ක් ලෙකෝ පාරිභෝගිකයෝ ස්මාර්ට් මීටර් වලට මාරු කරන්න. එතකොට එයාගේ මීටර එකේ රීඩින් එක සෑම දවසකම ඉන්ටර්නෙට් එක හරහා බලා ගන්න පුළුවන්. එතකොට අපිට මනු කියවන්නේ ගිහිල්ලා ඕක බලන්න ඕනේ නැහැ. ආයතනයේ පැත්තෙනුත් ඒක ඒ කාරණේ කරන්න පුළුවන්. දැන් මේ අපි උදාහරණයක් ගත්තේ. මේ වගේ අපි අද ලෝකයේ ඉන්න තාක්ෂණයත් එක්කලා මේ ස්මාර්ට් මට්ටමට කියන්නේ යුරෝපීය මට්ටමට එහෙම නැත්නම් දියුණු රටවල් වල ඉන්න මට්ටමට අපි ගමන් කරන්නට ඕනේ. ඉතින් ඒ ගමන් කිරීමේදී දැන් අපි තව උදාහරණයක් ගත්තොත් විදුලිය නාස්ති වෙන ප්‍රමාණය. අද දැන් අපි ලෙකෝ ප්‍රදේශය ගත්තොත් මේක මේ සාමාන්‍ය දිගටම 102කට අඩු මට්ටමකට අද ගෙනල්ලා තියෙනවා. මේක ලෝකේ හොඳම රටක තියෙන මට්ටම. ඉතින් ඒම මට්ටමකට යනවා කියලා කියන්නේ ඒකේ අවසාන ප්‍රතිඵලයක වාසිය ඉන්නේ පාරිභෝගිකයන්. ඒත් එක්කලා තමයි මේ ප්‍රශ්නගත කාරණේට අපි කතා කරමින් ඉඳෙද්දී අපි මේක දකින ආකාරය තමයි අපිත් මේ වෙස්ට් කෝස්ට් එකේ යුගධනයි බලාගාරයේ කොටස් හිමිකාරත්වයේ දරන ආයතනයක්. ලෙකෝ එකට 18.5ක ඒ වෙලාවේ ආයෝජනය කරපු මුදලට 18.5ක කොටස් තියෙනවා. ඇත්තටම මේ කාර්යයත් එක්කලා අපිට ලංකාවේ විදුලිය සඳහා ජනනය කිරීමට යන වියදම අඩු කරගන්න පුළුවන්.
මේ LNG ලංකාවට ගෙන ඒමත් එක්කලා සහ මේ කාරණේ ප්‍රතිඵලයක් විදිහට සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් බැලුවයින් පස්සේ විදුලිය ජනනය කිරීමට යන වියදම අඩු කරගන්න පුළුවන්. ඒ අඩු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරගන්න පුළුවන්. මේක මීට කලින් වුණා සභාපතිතුමා කලින් පැහැදිලි කරපු ආකාරයට. ගල්ලංගුරු බලාගාරය ඇවිල්ලා එක ඒ ක්‍රියාදාමයත් එක්කලා විදුලි බල මණ්ඩලය එවකට පාඩු ලබමින් ඉන්න විදුලි බල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් වුණා. ඊළඟ ප්‍රතිඵලය ඒකේ දෙවෙනි පියවර තමයි ඒකේ දිගුව තමයි පාරිභෝගිකයන්ට මීට වඩා අඩු මිලකට විදුලිය ලබා දෙන්න පුළුවන්ද. ඉතින් එහෙමනම් රටේ ජනතාව විදිහට සහ රටේ විශේෂයෙන්ම ඊළඟට අඩු මිලට විදුලිය ලබා දෙනවා කියලා කියන්නේ ඒක කර්මාන්ත වලට විශාල උත්ප්‍රේරණයක්. විදේශීය ආයෝජකයන් ගත්තොත් ලංකාවේ ඉඳලා කර්මාන්ත කරන්නේ ඒගොල්ලෝගේ පිරිවැය මේකෙන් අඩු වෙනවා. එතකොට අඩු පිරිවැයට තමයි ඒගොල්ලෝ ආකර්ෂණය වෙන්නේ. ඒ වගේම දේශීය කර්මාන්තකරුවෙකුටත් අඩු පිරිවැය තියෙනවා කියලා කියන්නේ එයාගේ ලාභය වැඩි කරගන්නත් පුළුවන්. අපි මේ බලන්නට ඕනේ රටේ ජනතාව විදියට භුක්ති විඳින ලැබෙන දේ මොකක්ද කියන කාරණේ. ඒතකොට රටේ ජනතාවට භුක්ති විඳින්න ලැබෙන ප්‍රමාණය වැඩි කර ගැනීමට අපි කරන්න පුළුවන් කාරණේ මොකක්ද? ඉතින් ඒ අර්ථයෙන් බැලුවෙන් පස්සේ ඒ මානෙන් බැලුවයින් පස්සේ අපිට දකින්න ලැබෙන්නේ මේ LNG ලංකාවට ගෙන ඒම සහ මේ යුගදරේ වලාකාරයේ කොටස් 140ක් පැවරීමට යාමේ කාරණය ඉතා රටේ ආණ්ඩුව පැත්තෙන් ගත්තම සහ රටේ ජනතාව පැත්තෙන් ගත්තම ඉතාමත් වාසිදායක මේ කොටසක් විදිහට තමයි අපිට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මෙතෙන්ට යනවා. මොකද ඒකේ වැදගත්ම කාරණේ තමයි අද අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මත් එක්කලා අපි 170ක් පුනර්ජනනීය බලශක්ති වලට යන්න ඕනේ. ඒකේ වාසි දෙකක් තියෙනවානේ. එකක් තමයි පරිසරයට වෙන හානිය. ඒක අද ලෝක උෂ්ණත්වය වැඩි වෙලා තියෙන ප්‍රශ්න අපි හැමෝම දන්නවනේ. ඒක අලුතෙන් කියන්න ඕනේ දෙයක් නෙවෙයි. ඒතර අපිත් රටක් විදිහට ඒකට ගමන් කරන්න ඕනේ. ඒක එක පැත්තක්. අනිත් එක තවත් වැදගත් කාරණයක් තමයි පුනර්ජනනීය බල ශක්ති වල මිල ගත්තයින් පස්සේ ඩීසල් වලින් ජනනය කරනවට වඩා ඒකේ මිල අඩුයි. ඒ වගේම අපිට විදේශීය විනිමය ඉතුරු කර ගැනීමකුත් ඒ කාරණෙන් කරන්න පුළුවන්. ඉතින් මේ යන ගමනේ එක තැනක එක සිද්ධියක් තමයි මේක. මේක මං හිතන්නේ මේකේ ලොකු චිත්‍රය බලන්නට ඕනේ අපි. ඒ ලොකු චිත්‍රය බලලා ඒකත් එක්කලා කරන්න පුළුවන් මේ නිලධාරි මහත්තුරු මේ විදුලි බල මණ්ඩලයේ එතකොට මේ අමාත්‍යාංශයේ මේ නිලධාරි මහත්තුරු මේ රටට මේ ඉන්න ලංකාවේ ඉන්න ජ්‍යෙෂ්ඨම ඉංජිනේරුවෝ මෙතුමන්ලා. මෙතුමන්ලා මේ ගැන විශාල වශයෙන් මෙතුමන්ලට අපි මෙතුමන්ලා කතා කරනවානේ මෙතුමන්ලට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටට වඩා හොඳ දෙයක් කරන්න. ඉතින් මෙතුමන්ලා මැදිහත් වෙලා මේ කාරණේ කරන්නේ අපි ඒකට අවශ්‍ය ශක්තිය දීලා මම හිතන්නේ අපි මෙතන සභාපතිවරු විදිහට අපෙත් යුතුයකමක් වෙනවා ඒකට අවශ්‍ය ශක්තිය මෙතුමන්ලාට ලබා දෙන්නට සහ ඒකට අවශ්‍ය පරිසරය සකස් කරගන්න අපි හැමෝම එකතු වෙලා එක දෙයක් කරන්න ඕනේ. ඒක තමයි මේ රටේ ජනතාවට වඩා හොඳ හෙටක් කරනවා. මේ විදුලිය පැත්තෙන් වඩා හොඳ විදුලි සම්පාදනයක් වඩා හොඳ සේවාවක් ලබා දෙන්න සහ අඩු මිලට මේක ලබා දෙන්න කොහොමද කියන කාරණයක් එක්කලා තමයි මම මේක දකින්නේ. මේක හොඳ ගනුදෙනුවක් විදිහට මම දකින්නේ ඒ පැත්තෙන් බලන්න. ඔව් විශේෂයෙන්ම පරිසරවේදී තරුණ කණ්ඩායම වගේම පණු කරඳ ගහත් එක්ක ආකර්ෂණය වෙච්ච පරිසර ආලෝලනය ඇයි මේ ස්වභාවික පුනර්ජනනීය ශක්තිය වෙනුවෙන් සටන් කරන්නේ නැත්තේ කියන එක සැබෑවටම ආයිත් ඔබත් මාධ්‍යවේදීන් විදිහට නැවත හිතන්නට ඕනේ. මොකද පුනර්ජනනීය බල ශක්තියට යාමේ වෙනත් වාසි තියනවාද? ඒ වගේම ඒක ලෝක මට්ටමේදී කොයි වගේ තැනක්ද? අපි ඊයේ පෙරේදා රාජ්‍ය නායකයන් ලෝක රාජ්‍ය නායකයන් යාබද රාජ්‍යයේ නායකයා පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධව ලෝක ප්‍රජාවට සහතිකයක් දෙනවා. අරාබිකරයෙන් ෆොසිල ඉන්ධන සම්බන්ධව තියෙන කණ්ඩායම් සහතිකයක් දෙනවා. අහවල් කාලේ වෙනකොට අපි ෆොසිල ඉන්ධන නවත්තනවා කියලා. ඒ වෙනකොට අපේ අනාගතයේ අපි තවදුරටත් ෆොසිල ඉන්ධන සහ පේසාලේ තෙල් නිදිය ගැන විතරද අපි කතා කරන්න ඕනේ. ඒවායේ අනාගත දැක්ම කොයි ආකාරයෙන්ද? මේවා පිළිබඳව මම හිතනවා ලෙකෝ ආයතනය සම්බන්ධව වඩා මම හිතනවා පොදුවේ මේක ලොකු බලන්න ඕනෑ කියලා කිව්ව නිසාම සාමාන්‍ය අධිකාරිතුමාව ලංකාවේ විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහත්මයා මම දැනගන්න කැමතියි මේ ක්ලීන් එනර්ජි කියන සංකල්පය පොඩ්ඩක් මාධ්‍යවේදී මිතුරන් රසක් ඉන්න නිසා මුලින්ම ඒ පිළිබඳ හැඳින්වීමක් දීලා ඇයි අපි මේ ඡන්දයකදී ජනප්‍රිය නොවන තීන්දුවක් මේ අරන් තියෙන ජනාධිපතිතුමා මෙහෙදී මේක හරි ලාභදායකයි ඡන්දයකදී මේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන නඩත්තු කරන්න ගියා නම් මේකත් පරිවර්තනීය අවශ්‍යතාවයක් දීලා තියෙන්නේ මේ පරිවර්තනීය ඉලක්කයක් ගත කරන්න කියලා. එක පැත්තකින් ආර්ථික මේ කතා බහකට ලක් වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් සාමාන්‍ය මාධ්‍යතාවට ප්‍රවෘත්ති වලට දේශපාලනීය වශයෙන් පාඩු ලබන තීන්දුවක් විදිහට තමයි මේක බැර වෙලා තියෙන්නේ. වෘත්තීය සමිති කෑකෝ ගහනවා, කතා කරනවා, තර්ජනය කරනවා, ප්‍රෙස් කොන්ෆරන්ස් තියනවා, ඒවල ඒකපාර්ශ්වීය වාර්තා කිරීම කරනවා. ආණ්ඩු පාර්ශවයෙන් ඉතා අඩුවෙන් අපිට උත්තර ලබා දෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දැනගන්න කැමතියි මේ පුනර්ජනනීය බල ශක්තිය වලට යන එකේ තියෙන වෙන අතිරේක වාසි මොනවද කියලා. එහෙනම් ඒක ලෝක මට්ටමේදී අලුත් මුදල් ඒකකයක් වගේ ක්‍රියාත්මක වෙන්න උත්සාහ කරනවා. අපි දකිනවා
ප්‍රධාන කතාවල් දිහා බලපුවා වුන් හැම කෙනෙක්ම ආකර්ෂණය වෙන්නේ ඒ තැන්වලට. G7 රටවල් කතා කරන පොදු කරන්සි එකක් මේක. ඒ නිසා අපි දැනගන්න කැමතියි ඔබතුමාගේ පිවිසීම මේ හරහා මේ ක්ලීන් එනර්ජි එකත් එක්ක කතා කරලා ඊට පස්සේ අපි නැවත ප්‍රස්තුතියට එමු. බොහොම ස්තුතියි කින්ස්ලි. බොහොම හොඳ ප්‍රශ්නයක්. මම බොහොම සතුටු වෙනවා මට මේ ප්‍රශ්නේ දැවීම ගැන. ඇත්තටම දැන් මට හිතෙන්නේ දැන් අපි අර්බුදය කියන වචනය, කළමනාකරණය කියන වචනය අපි කතා කරනවා. දැන් මේ අවස්ථාවෙත් අපි කතා කළා. ඇත්තටම මට හිතෙන්නේ විශාල අර්බුදය අපි ළඟ තියාගෙන අපි මේ වෙනත් කුඩා කෙටි කාලීන අර්බුද දිහා බල මේ අර්බුද නිර්මාණය කරගන්න ගතියක්ද තියෙන්නේ කියලා. ඇත්තටම බලශක්ති ක්ෂේත්‍රයේ අති විශාල අර්බුදයක මේ වෙලාවේ ඉන්නවා. මේ ෆොසිල් ෆුවල්ස් එහෙම නැත්නම් මේ අපි පාවිච්චි කරන බලශක්තිය ප්‍රභවය පටන් ගන්නෙ මීට අවුරුදු 100කට 200කට විතර කලින්. ඊට කලින් අපිට මේ ෆොසිල් ෆුවල්ස් වලින් තියෙන මේ බලශක්තිය තිබුණේ නැහැ. ලෝකයේ සමස්ත සංවර්ධනය, ලෝකේ ලියවිලා තියෙන පොත්, ලෝකයේ හැදිලා තියෙන ගොඩනැගිලි වලින් 90%ක් හැදිලා තියෙන්නේ පොත් ලියවිලා තියෙන්නේ මේ තියෙන බලශක්ති ප්‍රභවයන් තුල නෙමෙයි. ඒ වගේ ලෝකයක 1900 ඉඳලා 1850 ඉඳලා අපි අලුත් ගමන් මාර්ගයේ ගමන් කරනවා. ෆොසිල් ෆුවල්ස් හොයා ගන්නවා. ඒ ඔස්සේ අපි අලුත් ගමන් මාර්ගයේ ගමන් කරනවා. හැබැයි අපි සියලු දෙනාටම දැන් පැහැදිලි වෙලා තියෙනවා ඒ ගමන් මාර්ගය අවසන් වෙමින් තියෙනවා කියලා. ඒතර දැන් අපි මිනිස්සු හැටියට අපි උගත් මිනිස්සු හැටියට අපි ප්‍රශ්නයක් අහන්න ඕනේ දැන් අපි කොහාටද යන්නේ? මෙතනින් ඉස්සරහට කොහාටද යන්නේ? අපිට පැහැදිලි ලෝකය කවදා හරි දවසක 100%ක්ම පුනර්ජනනීය බලශක්තියෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ කරා ගමන් ගන්නා මාර්ගය මොකක්ද? මන් දකින්නේ ඒ සඳහා ගමන් ගන්නා මාර්ගය වෙන්නේ අතරමැදි බලශක්ති ප්‍රභවයන් ඔස්සේ පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කිරීම. අපිට මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි බැටරි ඔස්සේ පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කිරීම. අනිත් එක තමයි අතරමැදි බලශක්ති ප්‍රභවයන් ඔස්සේ පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කිරීම. ඒ අතරමැදි බලශක්ති ප්‍රභවය ඩෙෆිනිට්ලි කෝල් නෙමෙයි. අනිවාර්යයෙන්ම ගල් අඟුරු නෙමෙයි. ඒ පිළිබඳ දැන් ලෝකය මට හිතෙන්නේ ඊ타මත්ම මේ හොඳින් පැහැදිලි වෙලා තියෙනවා. දැනට ලෝකයේ සියලුම දෙනා පිළිගන්නේ ওই අතරමැදි බලශක්තිය LNG. මේ LNG බලශක්ති රටක LNG ගමන් මාර්ගය ඔස්සේ රට පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් ගත යුතුයි. එතකොට අවසානයේ අපි පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් ගත යුතු වෙනවා. ලෝකයේ පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරනවා. මොකද ලෝකයට තියෙන එකම ප්‍රශ්නය බලශක්තිය නෙමෙයි. දැනට ලෝකයට තියෙන විශාලතම ප්‍රශ්නය බලශක්තිය නෙමෙයි. බලශක්තියවත් වෙන කිසි දෙයක් නෙමෙයි. ලෝකය ජීවත් වීමට නොහැකි පරිසරයක් කරා ගමන් කරමින් පවතිනවා. ආර්ථිකය කියන එක හැමතිස්සෙම අර්ථකථනය වෙන්නේ ස්කෑසිටි. අඩුපාඩුකම කියන කාරණේ මත. මොකක්ද අඩුපාඩු? ඒකට තමයි මූල්‍යමය අගයක් ලැබෙන්නේ. බොහොම නුදුරු අනාගතයේ අඩුපාඩුව හුස්ම ගන්න වාතය වෙනවා. බොන්න ජලය වෙනවා. හොඳ පසක් වෙනවා. ඒක මම මේ කියන කාරණේ මම හිතන්නේ කිසි කෙනෙක් ප්‍රශ්න කරනවා. මේක අවුරුදු 20කට කලින් මම විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මමත් ඕක ප්‍රශ්න කළා. ඕක කොහොම වෙයිද? ඇත්තටම ඔය කියන කතාව ඇත්තද? හැබැයි අද සියලුම දෙනා පුංචි ළමයි ඉස්කෝලේ යන පුංචි ළමයි පවා මේක දන්නෝ මේක මෙහෙම තමයි වෙන්නේ. ඒක නම් අපි ගමන් ගන්න මාර්ගය. අපිට ලැබෙන අපේ ස්කෑසිටි එක ක්‍රියේට් වෙන්නේ පරිසරයෙන් නම්. පරිසරයට අර කින්ස්ලි කිව්ව විදිහට මූල්‍යමය අගයක් ලැබෙනවා. ඒ මූල්‍යමය අගය තමයි අද වෙනකොට රුපියලට ඩොලරයකට වඩා වැඩි අගයක් ගනිමින් පවතින්නේ. ඒක නිසා ඒ මූල්‍යමය අගය මේ සමීකරණයට මුසු කරගන්නේ නැතුව වෙනත් මූල්‍යමය ගණිත ගැටලු විසඳ ඉන්නලා මට හිතෙන්නේ අපි මේ වගේ කියන පුද්ගලයන් හැටියට වැඩිහිටියන් හැටියට දරුවෝ අපි හැමෝටම දරුවෝ ඉන්න මේ දරුවන්ගේ අනාගතය දිහා බලන් ඉන්න පුද්ගලයෝ හැටියට මම හිතනවා අපි රටට සාධාරණයක් නෙමෙයි ඉෂ්ට කරන්නේ කියලා. අත්‍යවශ්‍යයෙන්ම පරිසරය කියන කාරණයත් එක්ක බැඳෙන පුනර්ජනනීය බලශක්තිය කරා අපි ගමන් කර යුතු වෙනවා. හැබැයි මම ඉතා වැදගත්ව කියනවා ඒ ගමන් මාර්ගය මේ පවතින විදුලි බල පද්ධතිය තුල ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ පද්ධතිය සම්පූර්ණයෙන්ම නවීකරණය කරන්න වෙනවා. අලුත් තාක්ෂණය ගේන්න වෙනවා. සම්පූර්ණයෙන්ම අලුත් සංකල්ප කරා යන්න වෙනවා. ඒ ක්‍රියාවලිය කර ගැනීම සඳහා ඔය කියන අතරමැදි
බලශක්ති ප්‍රභවයන් කරා පිට යන්න වෙනවා. වගේම අත්‍යවශ්‍යයෙන්ම මේ ක්ෂේත්‍රය මූල්‍යමය වශයෙන් සවිමත් කරගන්න වෙනවා. මොකද මේ ක්ෂේත්‍රය දැන් අනාගතේ තව අවුරුදු 10ක් 15ක් යනකොට ලොකු අභියෝගයන්ට මුහුණ දෙන්න තියෙන ඔය දැන් කතා කරන එක අභියෝගයක්වත් නෙමෙයි. අලුත්ම අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා. ඒ මුහුණ දෙන්නකොට අපි රෝගියෙක් හැටියට එතෙන්ට යන්න බෑ. අපි ශක්තිමත් පුද්ගලයෙක් හැටියට එතෙන්ට යන්න වෙනවා. ඒ සඳහා මේ විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කිව්ව විදිහට මේ ක්ෂේත්‍රය මූල්‍යමය වශයෙන් නගා සිටව ගන්න වෙනවා. කළා අර අපේ සභාපතිතුමාගේ විදිහටම ස්මාර්ට් මීටර්ස් දාලා පද්ධතිය හොඳ සුහුරු පද්ධතියක් බවට පත් කළා. පද්ධතියක බලශක්ති කළමනාකරණය කරන සුදුසු අවශ්‍යතා ඇති කළා. මේ පද්ධතිය පුනර්ජනනීය බලශක්තිය කරා ගෙන යාම සඳහා සවිමත් කරගන්න වෙනවා. ඒක සඳහා මත් අපේ සභාපතිතුමා කිව්ව තැනම තමයි ඉන්නේ මේ වහවහාම මේ පද්ධතිය විදුලියේ පිරිවැය අඩු කළා. මිනිස්සුන්ටත් ඒක ප්‍රතිලාභයක් දෙන්න ගම විදුලි බල මණ්ඩලය ක්ෂේත්‍රය මූල්‍යමය වශයෙන් සවිමත් කරගෙන අර ලොකු ගින්න නිවන්න යන්න ඕනේ. මේ පොඩි මේ ලොකු ගින්නක් තියෙනකොට මේ පොඩි ගිනි කූරක් වගේ එකක් තියාගෙන ඒකට පිම්බිමින් ඉන්නේ. මහ ගින්න ඇවිල්ලා අපි ඔක්කොම පිච්චෙන්න යන්නේ. ඒක තමයි මගේ දැක්ම ඒක තමයි. මම ආචාර්ය සුසන්ත පෙර මහත්මයාට නැවතත් එනවා මේ වටේ සාකච්ඡාව අපි මෙතනින් මාවට පත් කරලා ඉන්පසු අපි ප්‍රශ්න සහ පිළිතුරු වලට යමු. නමුත් එකක් තමයි මේ විෂයයන් මේවා කලා විෂයන් සෞන්දර්ය විෂයන් නෙවෙයි. මේ බොහෝ වෙලාවට එක සහ බිඳුව අතර තීන්දුවක් ගන්න පුළුවන් විෂයන්. මොකද මේකේ ගණනය කිරීම සහ ලෝක මට්ටමේ සම්මතයන් මේවා පිළිබඳ විචාර ලිවීම නැහැ ඉංජිනේරු විෂයන් වල. ඒක නිසා අපි දැනගන්න කැමති ඉංජිනේරුවන් සියලු දෙනා එකතු වෙලා ප්‍රමිතිගත තත්ත්වයක් ලංකාවට යෝජනා කරද්දී ඒකම අනිත් පැත්තට යෝජනා කරන්න ඉංජිනේරුවන් එකතු වීම අපිට හිතා ගන්න අමාරුයි. ඒතර මේ ප්‍රශ්නේ විශේෂම අපි යුගදන අර්බුදය ගැන කතා කරද්දී ඒකේ ඉංජිනේරුමය පැත්තෙන් එහෙම නැත්නම් තාක්ෂණිකමය පැත්තෙන් ඔවුන් යෝජනා කරන අනිත් කණ්ඩායම යෝජනා කරන දේ පිළිබඳව විමර්ශනයක් කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ තර්ක පුහු කියලාද ඔබ හිතන්නේ? කෙසි මං හිතන්නේ මේ ඔය කතා කරන ඇත්තේ මේ විදුලි බල මණ්ඩල විසින් කරගෙන යන ප්‍රසම්පාදන ක්‍රියාවලිය. දැන් ඒක විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා වගේ තාම ඒකේ අගැයීම් ඉවර වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මම ඒ ක්‍රියාවලිය සම්බන්ධ කෙනෙකුත් නෙමෙයි. මොකද සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් කියන එක ඒ තොරතුරු පිටට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ ඒක යුතුයකමකුත් නෙමෙයි. ඒක තොරතුරු පිටට යන්නේ මේ අර ටෙන්ඩර් මණ්ඩලය විසින් තීරණයක් අරගෙන අනුමැතිය සඳහා අමාත්‍ය මණ්ඩලයට හරි මේ අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන අවස්ථාවක මේකට විරෝධය දක්වන කණ්ඩායම් මේ කරන්න යන හදන වැඩේ ගැන මූලික වශයෙන් එකඟද? ඔබ දන්න ආකාරයට කොහොමද? මොකද අපි පරිපාලන නිලධාරීන් විදිහට දෙපැත්තම දැනගත යුතුයි. මෙහෙමයි දැන් මෙතන ඉන්න හැමෝ වගේම ලංකාවට ද්‍රවකෘත LNG කියන්නේ LNG ගෙනීම විදුලි බලය උත්පාදනය කිරීමේ වියදම අඩු කිරීමේ හොඳම ක්‍රමයක් හැටියට මම හිතන්නේ හැමෝම පිළිගන්නවා. ඔය මම හිතන්නේ විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ හා පිටින් ඉංජිනේරුවෝ කිසිම කෙනෙක් අතර ඒ සම්බන්ධව මතවාදයක් තියෙනවා කියලා. දැන් මෙතන මම හිතන්නේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ මොන ක්‍රමයකටද මේක ඉතා ඉක්මනින් කරගන්න ඕන කොහොමද කියන එක ගැන තමයි යම්කිසි මතවාද ඇති වෙන්නේ. දැන් ඔබතුමා කිව්වාගේ මේ ඉංජිනේරුවෝ කියන කණ්ඩායම විශේෂයෙන්ම දැන් මෙතන ඉංජිනේරු කීප දෙනෙක් ඉන්නවා. මේ හැම දෙයකටම අර එක බිඳුව කියලා එකඟ වෙන කණ්ඩායමක් නෙමෙයි අත්තට. මම හිතන්නේ මේ සභාපතිතුමා ඉංජිනේරු නොවනාට අභාපතිතුමා ඉංජිනේරු එක්ක ගොඩාක් මේ ඇතිලා දැන් එතුමා මම කියන දේ අනුමත කරයි. ඇත්තටම මේ තාක්ෂණික අගයම් කමිටුවක ඉංජිනේරු 5 දෙනෙක් හිටියොත් 5 දෙනා මත 5ක් දරන්නේ. හැබැයි එතන හැකියාව තියෙන්නේ අපි හැමෝම හුඟක් වෙලාවට තමන් විශ්වාස කරන මතය දරනවා. හැබැයි ඒකේ අවශ්‍යතාවය වෙන්නේ මේ මත ඔක්කොම එක්කව කරලා එක මතයකට ඇවිල්ලා මේ වඩාම හොඳයි කියන තීරණය ගන්න එක. ඉතින් මම හිතනවා මේ ප්‍රශ්නේදීත් ඒ ක්‍රියාපිළිවෙල යනවා කියලා. දැන් මෙතන මතභේදයක් ඇති වෙලා තියෙන්නේ එක පැත්තකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කරලා මේ LNG ලබා ගැනීමට ක්‍රියාවලියක් කරලා තියෙනවා. මතක තියාගන්න ඒ ක්‍රියාවලිය සඳහාත් කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ මහා භාණ්ඩාගාරය විසින්. විදුලි බල අමාත්‍යාංශ විසින් නෙමෙයි. දැන් ඊට අමතරව සභාපතිතුමා කිව්වා වගේ තවත් යෝජනාවක් ඒ අතරදී ඇවිල්ලා එයත් සලකා බැලිය යුතුයි කියලා තීරණයක් අරගෙන රජය විසින් ඒ සම්බන්ධෙනුත් කැබිනට් පත්‍රිකා
ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් මහා භාණ්ඩාගාරය විසින් තමයි ඒ ක්‍රියාවලිය කරලා තියෙන්නේ. එතකොට මෙතනදී මේ හැම තීරණයක්ම අන්තිමට අපි පිළිගන්න වෙනවා රාජ්‍ය මට්ටමින් ගත්තු තීරණ කියලා. ඒතර ඒ තීරණවලදී අනිවාර්යයෙන්ම රාජ්‍ය තීරණ වුණාම වුණත් රටේ ජනතාව වේවා, විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වේවා, අමාත්‍යාංශය වේවා විවිධ මත තියෙන්න පුළුවන්. මම හිතන්නේ එතනදී ඉතින් ඉංජිනේරු දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ හැටියට ඒගොල්ලෝ යම් මතවාදයක් දරනවා. ඒගොල්ලෝ කියන්නේ මේ විදුලි බල මණ්ඩලය විසින් කරපු ප්‍රසම්පාදන ක්‍රියාවලිය කළ යුතුයි කියලා. ඉතින් සභාපතිතුමා වගේ මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මම දන්නා තරමින් තාම නවත්තලා නැහැ. ඒක දිගටම කරගෙන යනවා. හැබැයි ඒගොල්ලෝ දකිනවා මේ වෙනත් යෝජනාවක් මේ අවස්ථාවේදී මේ අපි සාකච්ඡා කිරීම හේතුවෙන් අර ප්‍රසම්පාදන ක්‍රියාවලියට බාධාවක් වෙනවා කියලා. ඒක තමයි තියෙන ප්‍රධාන චෝදනාවක්. ඉතින් ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඒක රජයේ පැත්තෙන් මම හිතන්නේ වෙනස්තාවරයක් දරනවා. නමුත් කෙසේ වෙතත් මේ හැම දෙයක්ම තාම ස්ථීරව කිසිම දෙයක් තීරණය වෙලා නැහැනේ. ඉතින් එතනදී මම හිතන්නේ රජය එක තීරණයකට ඇවිල්ලා ඒ තීරණය ගනී කියලා මම හිතනවා. ඒක එතන විදුලි බල මණ්ඩලයේ අවශ්‍යතාවය, රටේ අවශ්‍යතාවය හැම දෙයක්ම සලකා බලලා ඒ තීරණය ගත යුතුයි. හරිද? එතනදී කොයි ක්‍රමයෙන්ද මේ LNG ලබා ගන්න යුත්තේ කියන එක ගැන තීරණයක් ගනී. හැබැයි මොන ක්‍රමයකින් හරි LNG හැකි ඉක්මනින් ලබාගෙන මේ තියෙන විදුලි බල උත්පාදනය කිරීමේ වියදම අඩු කරගෙන මේ විදුලි බල මණ්ඩලය සහ ක්ෂේත්‍රය කඩාවැටීම කියන එක නවත්තා ගත යුතුයි කියන තැන මම හිතන හැමෝම ඒ විශ්වාසය තියෙන. ඒක එතනදී මම හිතන්නේ කිසිම කෙනෙක් මම දැනුවත් නම් වෙන මතයක් දරන්නේ නැහැ. හරිද? දැන් මෙතන තියෙන එකම ගැටුම ඇති වෙලා තියෙන්නේ මේ LNG ලබා ගැනීමේදී අනුගමනය කළ යුත්තේ මොන ක්‍රමවේදයද කියන එක. හරිද? ඒකට ඒකට අනිවාර්යයෙන්ම ඉංජිනේරුවන්ට විතරනේ රජයේ ඉන්න මේ රටේ ඉන්න අනිත් ජනතාවටත් ඒකට යම් යම් මතවාද තියෙන්න පුළුවන්. හරිද? ඉතින් ඊතරදී මම හිතන්නේ අපි හැමෝම එකතු වෙලා ඒක පොදු මතයකට ඇවිල්ලා මේක තමයි හොඳම මතය කියලා අපි විශ්වාස කරන මතයම නෙමෙයි අනිත් අයගේ දේවල්ටත් ඇහුම්කන් දීලා මම හිතන්නේ එක තැනකට එන එක තමයි මම හිතන්නේ අපි මෙතනදි කරන්න ඕනේ. නැත්තම් ඒ කියන්නේ බුද්ධි සමිතිය වලට තියෙන මේ මතයක් නිලධාරීන් හැටියට අපිට මතයක් තියෙනවා. පුද්ගලික වශයෙන් අපිට වෙන මතයක් තියෙන්න පුළුවන්. නමුත් අපි නිලධාරීන් හැටියට ක්‍රියා කරනකොට අපිට මේ පුද්ගලික මතය ඉස්සරහට ගේන්න බෑ හුඟක් වෙලාවට. ඒක රජයේ ප්‍රතිපත්තිය වුණ යන්න ඕනේ. ඒ වගේ විදුලි බල මණ්ඩලයට තියෙන යම් අවශ්‍යතාවයන් ඒ මතයනුත් අරගෙන මම හිතන්නේ මෙතන මේ එකක නොවන තැන් ගොඩක් තියෙන පුළුවන්. හැබැයි ඒක මේ ප්‍රශ්නේදී විතරක් ඇති වෙච්ච දෙයක් නෙමෙයි. දැන් උදාහරණයක් ඇටියට සභාපතිතුමා දන්නවා ගල්ලංගුරු බලාගාරය හදනකොට 2000 ගණන් වල මේකට විවිධ මත තිබුණා. හැබැයි එක අවස්ථාවක රජය තීරණයක් අරගෙන එතන ඉංජිනේරු බොහෝ දෙයකට සහයෝගය දැක්වුවා මම දන්නවා. නමුත් වෙන වෙන අයගේ විවිධ විරෝධතා තිබුණා. නමුත් රජයේ වශයෙන් තීරණයක් අරගෙන ඒ ගල්ලංගුරු බලාගාරය හැදුවා. හැදුවට පස්සෙත් ඒ හදපු වෙලාවෙත් සමහර අය ඒ ගැන යම් යම් මතවාද ඉදිරිපත් කරා. නමුත් අද මං හිතන්නේ බොහෝ දෙනෙක් පිළිගන්නවා මේ ක්ෂේත්‍රයේ මේ තරමින් හරි වේරලා තියෙන්නේ ගල්ලංගුරු බලාගාරයක් එදා මොන ක්‍රමයෙන් හරි හදපු නිසා කියලා. දැන් ක්‍රමවේදය ගැන මං හිතන්නේ ඒ වෙලාවෙත් තිබුණා තාමත් සමහර වෙලාවට තියෙන්න පුළුවන් එක එක මතවාද. ඉතින් එතනදී වෙන්නේ ඇත්තම මේ හැමෝටම හොඳයි කියන්න පුළුවන් තැනකට මේ ක්‍රියාවලිය ගේනවා නම් මම හිතන්නේ මේ ප්‍රශ්න ගොඩක් මග අරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් මම හිතන්නේ. හොඳයි අපි මාධ්‍යවේදී මිතුරුනේ ඔබට අවස්ථාව ලබා දෙනවා. ඔබට පුළුවන් අපි ආගන්තුක නැහැ ඔබ බොහෝ දෙනා ඔබට raise your hand කියන උපාංගය හරහා මේකට ප්‍රශ්න අහන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. අපේ කාර්ය මණ්ඩලය ඔබට සහාය දක්වාවි. විශේෂයෙන්ම ප්‍රශ්න අහන්න. අතරතුරේදී ඔබ ප්‍රශ්න අහන්න ඔබේ අවස්ථාව උදා කරගන්න අතුරු මම සභාපතිතුමාගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. හදිසිය හරි මේ දැනට මේ උනන්දුවක් දක්වන පාර්ශවය ආපසු හැරී ගියොත් අපිට විකල්පයක් තියෙනවද? අපිට එකම තියෙන විකල්පය තියෙන්නේ දැන් ඔය ටෙන්ඩර් ක්‍රියාවලිය තුලින් තාම ගෑස් අපේම සඳහා ඉල්ලීම් ඉදිරිපත් කළා ටෙන්ඩර් කැඳවලා නැහැ. ඒ විකල්පය ගැන තමයි අපිට හිතන්න වෙන්නේ. ඒක කොයිතරම් ගණනය කරලා බැලුවොත් කොයිතරම් දුරට රජයට පාඩුවක්ද? මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් මේ විදුලි බල මණ්ඩලයේ ටෙන්ඩර් ක්‍රියාවලියට පදනම් වන ශක්්‍යතා ඇගීමක් කරලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ ආසියානු සංගණන බැංකුවේ අර මුදල් යටතේ ප්‍රයිස් වෝටර් හවුස් කියන සමාගම හරහා. ඒ සමාගමේ කරපු ශක්්‍යතා වාර්තා කියලා තියෙනවා ලංකාවට ස්වභාවික වායුව ලබා ගැනීම වඩා ලාභදායී වෙන්නේ ඵලදායී වන්නේ ඇමරිකන් ඩොලර් 14.32ක් වගේ ගන්නකට ඒ මිලියන් එකකයක් ගන්න පුළුවන් නම් පමණයි කියලා. ඉතින් මට පේන දෙයක් තියා අනුව බැලුවාම දැන් මේ ටෙන්ඩර් එකෙන් ලැබිලා තියෙන 3.11 කියන මිලත් එක්ක පද්ධතියට ඒ කියන්නේ පර්යන්තයට එච්චර ගුලියක් ගෙවන්න වෙනවා නම් සහ ඒකට ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා අවම වශයෙන් මිලියන 38කට ගත්තන්නු ගතක් ගෙවන්න ඕනේ කියන මිල ගණනත් එක්ක සසඳලා බැලුවාම සාමාන්‍යයෙන්
ස්වභාවික වායුව ඒක අඩු නොකරගත්තොත් ස්වභාවික වායුව මිලියන් එකක් ඇමරිකන් ඩොලර් 7කට වඩා අඩු මුදලකට ගන්න වේවි. එතන ඒ ලාභදායී මට්ටම පවත්වා ගන්න. මම දන්නේ නැහැ කොයි තන්දොට ඒවා ප්‍රායෝගික වේවිද කියන එක. ඉතින් උවත් අපි සැලකිල්ල ගත යුතු දේවල්. එවනම් සමහර කෙනෙකුට කියන්න පුළුවන් ඊට වඩා හොඳ ඩීසල් වලින් දිව්වම කියලා කියන්න පුළුවන්. මේ වගේ ප්‍රශ්න මෙතන තියෙනවා. වඩා දැරිය හැකි මිලකට මේ මිල අඩු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් කවුරු කරත් කරන්න ඕන මොන ක්‍රමවේදය අනුගමනය කළා හරි. ඒක තමයි වැදගත් වෙන්නේ. තව එකක් මම මේක පැහැදිලි කරනවා. මේකත් මම කියනවා. 1980 ගල්අඟුරු බලාගාරයක් හදන්න ගත්ත උත්සාහය සහ මිනි මරාගෙන විරෝධතා පළ කළා 2006 වෙනකම් කරන්න වුණා. අමතක කරන්න එපා 1980 හැදුවනම් මිනිසුන්ට ගල්අඟුරු එකකයක් අඩුවීම නිසා ඒ තුලින් විදුලි ජනන ඒකකයක පිරිවැය අඩු කරලා මේ රටේ ජනතාවට අඩු මුදලට විදුලිය දුන්නා නම් අද මේ මිනිසුන්ගේ ජන ජීවිතය සහ රටේ සෞභාග්‍ය කොයි පැත්තට යනවද? 2006 වෙනකන් ඒක නෑ. ඒක අහිමි වුණා. විරෝධතාවයන් නිසා. මේ විරෝධතාවයෙන් ගන්නයි. ඊගාට ගත්තාම මහවැලි ගඟ හරවන වෙලාවෙත් ඔය හා සමාන විරෝධතාවයන් ඇති වුණා. ඒක කරගෙන ගියා. ඊගාට සංචාරක ව්‍යාපාරේ මම මේ කතා කරන්නේ 1960 ගණන් වල හදනකොටත් මේ වගේ පරිවර්තන වලට ලොකු උද්ඝෝෂණ විරෝධතාවක්. ඊගාට නිදහස් වෙළඳ කලාප ඇවිල්ලා ඔය ආයෝජන මණ්ඩල ඇවිල්ලා ආපු වෙලාවත් මේ අත වුණා. විශේෂයෙන්ම ඔය ගාමන්ට් ෆැක්ටරි තුන. ලංකාවේ හැමතිස්සෙම මම දකින මේ ප්‍රබුද්ධ කොටස් හැමතිස්සෙම ජීවත් වෙන්නේ අතීතයේත් අනාගතේ වර්තමානයේ ඉන්න. වර්තමානයේ හැමතිස්සෙම තියෙන්නේ කලහකාරී. අතීතයට ගියාම ඒක වැළඳ ගන්නවා. ඒකේ හොඳ කොටස්දායකව වෙනවා. එහෙම මේකක් තියෙනවා. මේ ක්‍රමෙන් කොහොම හරි LNG පරිවර්තකයක් ලැබුණාට මේකෙත් උරුමකාරයෝ ඒ වගේම ඉඳීවි. හැබැයි අපි විරෝධතාවයට මුහුණ දෙනවා. කරන මිනිස්සයා හැමදාම මේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා. හොඳයි අපි අවස්ථාව ඉල්ලලා තියෙනවා live 24 වෙබ් අඩවියේ අසංගතපත්තු ඔබයි අවස්ථාව උදා කර ගන්න අසංග. ස්තුතියි. දැන් ජනාධිපතිතුමා විදේශගත වන්නට ප්‍රථම ආයතන කීපයක සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කළා. ඒ අතර ලංකා විදුලි බණ්ඩ මණ්ඩලයේ උද්ඝෝෂණ කරනවා කියද්දීවත් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරේ නැහැ. දැන් සමාජය තුළ යම්කිසි මතයක් ගොඩනැගිලා තියෙනවා ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් නොකලේ මේ කොටස් ඇමරිකාවට විකුණලා තියෙන හින්දා දැන් අපිට බලයක් නැහැ ඇමරිකාවෙන් අවසර ලබා ගත යුතුයි කියන පදනම මත කියන්නේ. මේ සම්බන්ධ යම්කිසි පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඒ වගේම තමයි දැන් ඔබතුමාලාට රජයට නිතරම චෝදනා එල්ල වෙන්නේ මේ යුගදනව බලාගාරයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය. ඇත්තටම මේක විධිමත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කරා කියන එක තමයි වෙන්නේ. එයි හදිස්සි උනේ ඇමරිකන් සමාගමකට ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මේ ලබා දෙන්නේ. මම මේකට උත්තර දෙන්නම්. එකක් අත්‍යවශ්‍ය සේවා. මේ රටේ මහජන අරමුදල් වලින් බිහි කරන හැම ආයතනයක්ම සේවා සපයන ආයතන ඒවා අත්‍යවශ්‍යයි. නමුත් විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ අපිට සැකයක් තියුණේ නැති හින්දා අපි රජයට කිව්වා මේක පිළිබඳ අපිට මේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ තර්ජනයක් මෙතන නැහැ. තර්ජනයක් ඇති වෙන තැනට විතරක් අත්‍යවශ්‍ය කරා. මොකද අත්‍යවශ්‍ය භාවය පිළිබඳ තියෙන හැඟීම ඒ ආයතන තුලින්ම දුරු වෙන බව පෙනුන හින්දා ඒවා අත්‍යවශ්‍ය කියලා ආපහු අවධාරණය කරා. අපේ එකේ අත්‍යවශ්‍යතාවය පිළිබඳ අර්බුදයක් හා සැකයක් සංකාවක් අපිට නොතිබුණ හින්දා අපි ඒක අත්‍යවශ්‍ය කරේ නැහැ. මොකද මේවා අත්‍යවශ්‍යයි කොහොමද? ජන ජීවිතේට. ඒක එකක්. දෙවෙනි එක කොටස් ආයතනයක කොටස් විකිණීම පිළිබඳව මං දන්නේ නැහැ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් පවතිනවා කියලා. කොටස් විකිණීම. විශේෂයෙන් ගත්තාම අපි දන්නවා Security and Exchange Commission එක හරහා ෂෙයා මාකට් එකේ දාලා කොටස් විකුණනවා. ඒවා ඒ ෂෙයා මාකට් එකේ ලිස්ට් කරලා ෂෙයා මාකට් එකේ ලිස්ට් නොකරලත් කොටස් විකුණනවා. ඒවා සාමාන්‍යයෙන් ගන්න මනුස්සයත් විකුණන මනුස්සයත් කොටස් විකුණනවා අනුව තියෙන ඒවා සාමාන්‍ය වාණිජ ලෝකයේ සාමාන්‍ය පවතින ගනුදෙනු. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ තියෙන්නේ භාණ්ඩ සේවා සහ වැඩ සඳහා. ඒවයි නැහැ ආයතනයක තියෙන කොටස් විකිණීම සම්බන්ධව කියන ව්‍යාපාර වස්තු. ඒ කියන්නේ කොටස් කියන්නේ ව්‍යාපාර වස්තු. කොටස් විකිණීම සම්බන්ධයෙන් ක්‍රියාවලියට එන්නේ නැහැ. තාම මම දන්න තරමට රජයේ එහෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියක් රජයේ හෝ ආයතනවල කොටස් විකිණීම සම්බන්ධයෙන් අනුගමනය කරන විවිධ රාජ්‍යයන් විවිධ අවස්ථාවල එක්ක ෂෙයා මාකට් එකේ කියන්නේ කොටස් වෙළඳ පොලේට දාලා ඉවරලා විකුණනවා ඉල්ලීම කළා. එහෙම නැත්නම්
ඒ අතරතුරෙත් කතා කරලා සිදු කරගන්නවා පාර්ශවයන් අතර වශයෙන්. ඒවා ඉතින් ඒකින්ද ප්‍රසම්පාදක. හැබැයි වැදගත් වෙන්නේ රුපියල් 100 කොටස විකුණන්නේ කීයටද කියන එක. මේ වික්කේ රුපියල් 100 කොටසක්. රුපියල් 100 කොටස හරියට ගත්තාම මේ ඇමරිකන් ඩොලර් මිලියන් 250 කියන එක රුපියල් වලට ගණන් බලලා ගත්තොත් එහෙම රුපියල් 100 කොටසක් විකුණලා තියෙනවා රුපියල් 1100ට 1200කට වැඩි වටිනාකමක් කියන එකයි මගේ අවබෝධය. ඔව් මාධ්‍යවේදීන්ට එන පොදු සැකය සහ මේ ප්‍රශ්නවල එළිය නැගෙන තර්කය තමයි මේ ඇමරිකානු සමාගමට මේ ටික දෙන්න අපේ තියෙන සියලු අඩුපාඩු ටික බලලා ඒකට හරියන්න ක්‍රමවේදයක් හැදුවාද කියන එක. ඒක එහෙමද උඩ දැන් මේ වරින් වර කියවුණා හැම සම්මත විය යුත්තේ එකක් කියලා ආචාර්ය සුසන්ත කිව්වා. ඒක තමයි රජයේ ක්‍රමවේදය කියලා. හැබැයි එහෙම නැති අවස්ථාවක් තියෙනවා කියලා ඔබතුමන්ලා කියනවා. ඉතින් එහෙම නැති අවස්ථාවක්ම වෙනකන් ඉඳලා මේක ගත්තද ඇයි ප්‍රසම්පාදන පිළිවෙලට ඒ ආයතන ගත කරගන්න බැරි වුණේ? ඇයි ඔවුන් දෙවෙනි වතාව ඇයදුම් නොකර මේ වගේ ප්‍රශ්න ගොඩක් එළිය තියෙනවා සභාපතිතුමනි. කොටස් විකිණීම සම්බන්ධයෙන් ගත්තාම රජයකට මුදල් අවශ්‍ය වෙන වෙලාවට සාමාන්‍යයෙන් අපි මෙහෙම කතා කරමු. 1977 ඉඳලා රජයන්ට බලයට පත්වන හැම රජයකටම අවශ්‍යයි විදේශ ආයෝජන. ඒක සංගන්න බෑනේ. ආයෝජන මණ්ඩල 50ක් අලුතෙන් සම්මත කළා කොළඹ දිස්ත්‍රික්කයේ යම් ප්‍රදේශ ආයෝජන කලාප වශයෙන් දාලිවල ඊට පස්සේ වෙනත් ප්‍රදේශවලට ඒවා පුලුල් කරලා කරේ ආයෝජකයන්ට අවස්ථාව දෙන්න. ඒකටත් කරේ ආයෝජන කලාප වශයෙන් ඉඩම් අවරගෙන ඉවරලා ඒකට සියලු පහසුකම් දීලා ඉඩම් කැපිලි දීලා කරායි. ඊට අමතරව ඒවා වෙනස් කළා ඒ ආයෝජන කලාප වලින් පිට හැමතැනම ආයෝජන කලාප වශයෙන් ප්‍රකාශයටපත් කරන්න දුන්නා. මොකද ආයෝජනය ඇදගන්න. ආයෝජන ඇදගන්න එන හැම ආයෝජකයෙකුටම අවශ්‍ය වෙන දේ තමයි ආයෝජනය කරන්නේ කො ඉඩමක් දෙන්න ඕන අවශ්‍ය පහසුකම් දෙන්න ඕන එහෙම නැත්නම් කොටස් වල බදු සහන කොටස් දෙන්න ඕන. ඉතින් මේවා සාමාන්‍ය දේවල්. හැබැයි ඉතින් අමතක කරන්න එපා ඇමරිකානු සමාගම මේ කොටස් ආයෝජනයේ යුගදනුයි බලාගාරයට නෙවි. යුගදනුයි බලාගාරය ක්‍රියාත්මක කරන දැන්ට අයිති සමාගමේ කොටස්. ඒ සමාගමේ කොටස් වල ලාභාංශ පවතින 2035 වෙනකම් විතර 2035 මේ බලාගාරයේ විදුලි බල මණ්ඩලයෙන් නිකන් ලැබෙනවා. එතකොට මේ ආයෝජනය කරලා තියෙන්නේ 2035 කිසිම 7-5කවත් ආදායමක් නොවන සමාගමක. අනිත් එක ඒ ආයෝජනය කරෙත් 2035 වෙනකම් මේ සමාගම ක්‍රියාත්මක කළ උපදින ලාභාංශ එකපාර ගත්තා තලි දීලා ආණ්ඩුව ඒක එකපාර විකුණලා ආණ්ඩුව අයින් වුණා. ඒකයි කරේ. නිමේෂ් විජේසූරිය ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනයේ වෙනුවෙන් ඔබේ ප්‍රශ්නය අහන්න. ඔව් විශේෂයෙන්ම මේ විරෝධතා ව්‍යාපාරවලට අවතීර්ණ වෙලා ඉන්න වෙලාවක යම්කිසි චකිතයක් තියෙන විශේෂයෙන්ම ජනතාවගේ යම් ආකාරයකින් වෘත්තීය සමිති මේක අතට අරගෙන විදුලි විසන්ධි වීමකට ඔවුන්ගේ ක්‍රියාමාර්ගය දිග්ගැස් වුණොත් සියල්ල රට තුල අඩපණ වෙන්න පුළුවන් කියන දේ. එතකොට මේ තියෙන තත්ත්වයට එක්ක ඔබතුමන්ලාගේ පෙර සූදානමක් තියනවාද? එහෙම තත්ත්වයකට වෘත්තීය සමිති දරුණු වුණොත් ඔබතුමන්ලා නිලධාරීන් පරිපාලකින් විදිහට යම්කිසි ක්‍රියාමාර්ගයකට එන්න. මෙහෙමයි වෘත්තීය සමිතිය මං හිතන්නේ ඒ තරම් දරුණු වෙයි කියලා. ඔය කියන්නේ මොකද වෘත්තීය සමිති වල ඉන්න සියලුම කට්ටියත් එළියට ගියාම විදුලි පාරිභෝගිකයෝ. විදුලිය කොහෙත් නැතුනොත් එහෙම මේ පාරිභෝගිකයා ඉන්න වෘත්තීය සමිතියටත් අඳුරේ තමයි ඉන්න වෙන්නේ. තර්කයක් විදිහට හොඳයි සාමාන්‍ය අධිකාරතුමාගේ ප්‍රතිචාරත් මම දැනගන්න කැමතියි. නෑ ඇත්තටම මේ වෘත්තීය සමිති නායකයන් බොහෝ වෙලාවට අපිට කතා කරනවා. ඒ කියන්නේ මේ වගේක් කරනකොට අපිට විදුලිය විසන්ධි කරනවා කියන එක අපි අර තියනවා නම් අපිට ලිඛිතව දීලා අර අපි කියන ප්‍රොෆෙෂනල් ට්‍රේඩ් යූනියන්ස් කියලා කියන්නේ වෘත්තීය විදිහට වැඩ කරන වෘත්තීය සමිති නායකයන් ඒ නිසි පියවර අරගෙන තමයි ඒ වාගේ දැඩි ක්‍රියාමාර්ගයකට යන්නේ. මම හිතන්නේ මහජනයා බීතියට පත් කරගන්නට හරි නැත්තම් මේ තියෙන කාරණේ බරපතලකම අඟවන්න තමයි මේ පොඩි අර තර්ජනාත්මක ස්වභාවයක් වගේ කියන්නේ. ටික බය කරගන්නවා කියලා කියන්නේ අපි නිකන් කතා කරනවා. නෑ මහ ජනතාව බයටපත් වෙලා ඒකයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි ටික අනිත් පැත්තට හරවන්නට අපි මූලික ක්‍රියාමාර්ග දෙකක් අරගෙන තියෙනවා. අපි නැවත දන්නවනතුරු අපි විදුලිය නඩත්තු කටයුත්තකටවත් අත්හිතවන්න එපා කියන නියෝගය මම නිකුත් කරලා තියෙනවා. ඒ වගේම අපේ සේවකයන්ගේ සේවය අත්‍යවශ්‍යයි. ඒක නිසා අපි නිවාඩු නැවත දන්නවනතුරු අවලංගු කරලා තියෙනවා. ඒ කියන්නේ පූර්ව අනුමැතිය නැතිව නිවාඩු යන්නට එපා කියලා
මේ தත්ත්වය අපි යම්කිසි සමතයකට පත් වෙනකන් ඒක නිසා අපි අවධානයෙන් ඉන්නවා ඉදිරියේදී මොන අවස්ථාවල මොන ක්‍රියාමාර්ග ගන්නවාද කියන එක. දැන් අද දවල් සිදුවන විරෝධතා ව්‍යාපාරය ඉදිරියට අරගෙන යනවද මෙතනින් නතර වෙනවද නැත්නම් ඉදිරියට යනවා නම් අපි මොනවද කරගන්නේ කියන දැඩි විමසිල්ලෙන් අපි පසු වෙනවා. අපි විතරක් නෙවෙයි අමාත්‍යාංශය, රජය, ආරක්ෂකාංශ සහ අපේ කළමනාකරණ අංශ සහ ඒ වගේම අපිට නොයෙක් විදුලි වෘත්තීය සමිති කියලා දෙන මේ ක්‍රියාමාර්ගයේ නැහැ. අපි මේකට සහභාගී වෙන්නේ නැහැ. අපි විදුලි අඛණ්ඩ පවත්වාගෙන යන්නට අපි සහයෝගය දෙනවා. ඒ වගේ එක කණ්ඩායමක් එහෙම කියනකොට කණ්ඩායම් කිහිපයක්ම වෙනස් මත දරන අයත් ඉන්නවා. ඒක නිසා මම කියන්නේ දැනට අපි කියන විදුලි විසන්ධි කිරීමේ අවදානම කියන එක බරපතල විදිහට නැහැ කියන එක තමයි මගේ හැඟීම. සමාජාධිකාරතුමනි දැන් කලින් පිළිතුරු වටේදී ඔබතුමා කිව්වා ඔවුන් සාකච්ඡාවක් සඳහා එළඹුණේ නැහැ. එහෙම නැත්නම් අපි එළියට ගිහිල්ලා මාධ්‍ය වලින් තමයි දැනගන්නේ වර්ජනයකට යනවා. එහෙම නැත්නම් මෙහෙම සාකච්ඡාවක් තියෙනවා. ඔවුන් සාකච්ඡාවක් සඳහා තව මේ මොහොත වෙනතුරු අපි මේ කතා කරන මේක සජීව විසුරුවා හැරෙනවා. අන්තර්ජාලය ඔස්සේ වගේ මේක හෙට පත්තරවල වාර්තා කරනවා. මේ කතාව වෙනතුරු සමාජාධිකාරතුමාගෙන් සාකච්ඡාවක් සඳහා අවස්ථාව ඉල්ලලා නැද්ද? එහෙම නැත්නම් එහෙම අවස්ථාවක් දැන් දෙන්න තාම ප්‍රමාද වැඩිද? ඔබතුමාලා සාකච්ඡා කරන්න ලෑස්ති නැද්ද කණ්ඩායම් සමග? අපි ඕනම අවස්ථාවක සාකච්ඡා කරන්න කැමැති. මේ සම්බන්ධව මගෙත් එක්ක සාකච්ඡාවකට ආවේ නැහැ. හොඳයි. අපි ඊළඟ අවස්ථාව උදා කරලා දෙනවා. ಭಾರತ මල්ලවාරච්චි ඇසෝසියේටඩ් ප්‍රෙස් ඔබේ අවස්ථාව ಭಾರತ. කිසිලි මගේ ප්‍රශ්නේ මේ ෆර්ඩිනන්ඩ් මැතිතුමාට මේ සභාපතිතුමාට මේ අසං කරලා තියෙන කිවිසුම මොකද්ද? මේක මේ කියන්නේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් කියන්නේ මේක ෆයිනල් ඇග්‍රීමන්ට් එකක්ද? ඊළඟට දෙවි ප්‍රශ්න මේක මේ එදා මේ විමල් ඊවන්ස සහ මේ උදේගම් මම්පිල එමතුරු ප්‍රතිසාකච්ඡාවේදී කිව්වා මේක මේ රාත්‍රී ගෑ 12ට අස්සන් කළේ අනිත් එක මේ කිව්සුම කවුවත් දැකලා නැහැ කියලා. ඔබතුමා මේ කිව්සුම දැකලා තියෙනවද? මේ කිව්සුම පිළිබඳ රිලීස්යක් වශයෙන් හරි අපිට විස්තර ලබා දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවද? හරි. මම මේක එහෙම පැහැදිලි කරා. 2021 ජූලි මාසේ 5 වෙනිදා අත්සන් කරා භාණ්ඩාගාරයේ ලේකම්තුමත් ඒ NFE සමාගමත් අතර ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක. ඒ කියන්නේ රාමුගත ගිවිසුම අපි ඉදිරි සාකච්ඡා පවත්වාගෙන යන්නේ මොන කාරණයක් මුල් කරගෙනද කියන රාමුගත ගිවිසුමකට අසන. ඒකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණා 2021 ජූලි මාසේ 5 වෙනිදා. හරිද? ජූලි මාසේ 1 වෙනිදා අමාත්‍ය මණ්ඩල සංදේශ දීපකතිය 5 වෙනිදා අනුමත කරා. මම හිතන්නේ ජූලි 7 වෙනිදා අත්සන් කරේ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක. හරිනේ. ඒ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක නීතිපතිතුමා නිෂ්කාශනය කරාට පස්සේ අවසාන අත්සන්කරණ නියමිත ගිවිසුම ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එක අමාත්‍ය මණ්ඩල සංදේශයත් එක්කම සංසරණය කරා සියලුම අමාත්‍යතුමන්ලාගේ දැන ගැනීම සඳහා. ඒක දැන්ට විවෘතව තියෙනවා. අමාත්‍ය මණ්ඩල සංදේශ කියන ඒවාත් ඇත්ත වශයෙන් රහසිගත නෑනේ. ඒවා හැමතැනම තියෙනවා. ඊළඟ දෙවෙනි ඒ ෆ්‍රේම්වර්ක් ඇග්‍රීමන්ට් එකේ පදනම මත ඉඳලා ඒකේ දිගුවක් වශයෙන් අත්සන් කරා share sales and purchase agreement SSPA කියලා. ඒ කියන්නේ 140 කොටස් විකිණීමටත් මිලදී ගැනීමටත් දෙපාර්ශ්වයේ අතර එකඟතාවය පළ කිරීමේ ගිවිසුම. ඒකේ තමයි තියෙන්නේ shares කීයටද විකුණන්නේ, කීයටද ඒගොල්ලෝ ගන්නේ සහ ඒ ගැනීමේදී ඒගොල්ලන්ට ගෑස් ස්වභාවික වායු සැපීම සඳහා දෙන පහසුකම් සහ ඒකට අපි රජයට දෙන පහසුකම් පිළිබඳව යම් ආකාරයේ පුරෝගතන එක බැඳීම් නෑ. ඒක ඇත්ත වශයෙන් non binding instrument එකක් වශයෙන් ඒක දැම්මේ ගිවිසුම බැඳීම්. නමුත් ඒකට ඇමුණුවා ටර්ම් ෂීට් කියලා එකක්. ඒ කියන්නේ ගෑස් සැපීම සහ මිලදී ගැනීම පිළිබඳව තියෙන විදි දාන්න ටර්ම් ෂීට්. ඒක non binding. ඒකේ තමයි ඔය තියුනේ කීයටද මිලට ගන්නේ කියන. අමතක කරන්න එපා මේක තුලින් රාජ්‍ය ඒකාධිකාරියක් දීලා නැහැ. අපි ඒ ගිවිසුමෙන්ම කියලා තියෙනවා ගෑස් මිලදී ගන්නේ ලංකාවේ රාජ්‍ය සමාගමක් භාණ්ඩාගාරයේ ලේකම් ඉන්නවා, විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඉන්නවා, විදුලි බල මණ්ඩලය සහ බලශක්ති කණිජ සංස්ථාවේ සභාපතිලා ඉන්නවා. ඒකේ කොටස් හිමියන් වශයෙන් සහ පෞද්ගලික අධ්‍යක්ෂ. ඒ රාජ්‍ය සමාගම තමයි ලංකාවට ස්වභාවික වායුව ආනයනය කරන්නෙත් බෙදා හරින්නෙත් මේ බලාගාර දෙක සපයන්නෙත් ඒ සමාගම. ඒ බලාගාර ඉස්සරහට අරට
ඛනිජ තෙල් සංස්ථාව වගේ ඒ වගේම ගල් අඟුරු මිලදී ගන්නා සමාගම වගේම රාජ්‍ය සමාගමක්. එතකොට මේ NFE සමාගම මේ රාජ්‍ය සමාගමට LNG ඒ එකඟ වෙන මුදලට විකිණීම පමණයි කරන්නේ. ඒගොල්ලන්ට අඩුතරමින් ආනයනය කරන්නවත් බෙදාහන්නවත් කිසිම බලපත්‍රයක් දෙන්නේ නැහැ. ඒක බලපත්‍රය ආනයනය කිරීමේ බලපත්‍රයේ බලශක්ති අමාත්‍යාංශයෙන් ලබා ගන්නේ මේ රාජ්‍ය සමාගම. දිලාන් මායාදුන්න හිරු TV මාධ්‍ය. දිලාන් ඔබේ අවස්ථාව උදා කරගන්න. හරි ස්තුතියි. මගේ ප්‍රශ්නය වෙන්නේ සභාපතිතුමාට. දැන් විදුලි බල මණ්ඩලය පෙබරවාරි මාසෙදී SRU එකක් හදන්න එහෙම නැත්නම් මේ පාවෙන ගෑස් බලාගාරයක් හදන්න ටෙන්ඩර් කැඳවීමක් කළා. දැන් එතනදී මම හිතන්නේ සමාගම් දෙකක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ අන්තල් සංස්ථාව පාවෙන ගෑස් ගබඩාව ඉඳලා මේ විදුලි බලාගාරය දක්වා ගෑස් ගෙනියන අල පද්ධතිය හදන්න ටෙන්ඩර් කැඳවීමක් කළා. එතනදී එක සමාගමක් ඉදිරිපත් වුණා. එතකොට මේ ටෙන්ඩර් ක්‍රියාවලිය යන අතරතුර තමයි ඔබතුමල්ලා මේ ඇමරිකානු සමාගමක් මේකට සම්බන්ධ කරගත්තේ. කොහොමද මේක ඇත්තටම වුණේ? දැන් රජය නිතරම කියනවා මේ විනිවිදභාවය ගැන. මෙතනදී ඇත්තටම මේ විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනව නේද? දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ටෙන්ඩර් කැඳෙව්වේ පාවෙන පර්යන්තයයි නල පද්ධතියට. ඒ ටෙන්ඩර් දෙක. ඒ දෙකටම ඉදිරිපත් වෙලා දැන්ට ඉන්නේ එක්කෙනයි. ඒ එකම පාර්ශවයේ තමයි නල පද්ධතියට ඉන්නේ පාවෙන පර්යන්තය සහ අභ්‍යන්තර මොරිම් සිස්ටම් එකටත් ඉන්නේ එකම පුජ්‍යලයා. ඒ චීන සහ පාකිස්තාන් ඒකාබද්ධ සමාගමක්. හරිද? මොකද තව එක්කෙනෙක් ඉදිරිපත් වෙලා තියුණ නල පද්ධතියට ඒ සමාගම ඇමරිකන් සමාගමක් ඒක ටෙන්ඩර් එක අවලංගු වුණා. හරිද? ඒ එක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ ටෙන්ඩර් එක යන අතරතුරේ වෙන සමාගමක් සම්බන්ධ කරගත්තයි කියලා කියනකොට ඇත්ත වශයෙන්ම මේ ටෙන්ඩර් සමාගමේ ක්‍රියාවලියට විෂය වස්තු වූ දාමයත් NFE ඉදිරිපත් වෙන සමාගම අතර වෙනසක් තියෙනවා. ඒක දෙක සමාන නෑ. මොකද අරගොල්ලෝ ඉන්නේ ගෑස් මිලදී ගෑස් සපයන්න. අපි තාම ටෙන්ඩර් කැඳවල නෑ ගෑස් මිලදී ගන්න. ඒකින්ද ඒ ටෙන්ඩර් එකයි මේකයි මේ ඉදිරිපත් වීම අතර වෙනසක්. ඊගාට පාරදූෂ්‍යභාවය පිළිබඳව ගත්තහම දැන් ඒක රජය විසින් අත් වශයෙන් පාරදූෂ්‍යභාවය කියන එක පිළිබඳව රජය විසින් අත් වශයෙන් භාණ්ඩාගාරය රජයත් කල්පනා කරලා මේ අවස්ථාවේ තියෙන අභියෝගාත්මක අවස්ථාවක අපි කොයි ආකාරද ක්ෂණික විසඳුම් වලට යන්නේ මේ තියෙන විදුලි අර්බුදය විසඳ ගන්න. මොකද ওই පාරදූෂ්‍යභාවයේ පිළිබඳ තියෙන සංකල්පය බොහෝ බැරෑරුම් අවස්ථාවලට විශේෂයෙන්ම අසාමාන්‍ය තත්ත්වයක් ඇති වෙච්ච හැම අවස්ථාවකම රටට වඩා ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් රටේ ආරක්ෂාව සම්බන්ධ අවස්ථාවලදී වෙනස් කරලා තියෙනවා. අපි ගත්තාම යුද්ධය පවතින වෙලාවේ අපි කරන හුඟක් දේවල් එහෙම පාරදූෂ්‍ය කරන්න වෙලා නැහැ. මොකද ඒක රටේ තියෙන සාමාන්‍ය තත්ත්වය ජන ජීවිතයේ යථා තත්ත්වයට පවත්වා ගැනීම පිළිබඳව. ඒ වගේම මම කිව්වා මහවැලි හර වෙන වෙලාවේ අවුරුදු 5කට හර වෙන වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ගත් එහෙම පාරදූෂ්‍යභාවය තිබුණේ. අපි ගත්තාම මේ ප්‍රසම්පාදන මගේ පෙන්වීම ආපු 2006න් පස්සේ 2006න් පස්සේ අපි නොරොච්චලේ ඉදි කරනකොටත් එහෙම වුණේ නැහැ. ඒ විතරනේ ওই පාරදූෂ්‍යභාවය කතා කරන හුඟක් විරෝධතා කට්ටිය අමතක කරනවා. පහුගිය වකවානුවේ මේ නොරොච්චලේ 4 වෙනි බලාගාරයට කිසිම ටෙන්ඩර් ගන්න නැතුව ගන්න කරගහගත් කරේ තියාගෙන දුවපු කට්ටියක් ඉන්නවතන. දෙන්දිව පාරදූෂ්‍ය මෙතන තියෙන්නේ පාරදූෂ්‍යභාවය පිළිබඳ සංකල්පවල අවුලක්වත් ටෙන්ඩර් ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන තියෙන්නේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙන්නේ. පෞද්ගලික අභිලාෂයන් පිළිබඳ අතර තියෙන ගැටුමක් මෙතන තියෙන්නේ. ඒක තමයි මේක ටිකක් වර්ධනය වෙන්නේ සාමාන්‍ය ජනතාවත් මේකට එක්කහුව කරගෙන. මම නැවතත් ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහත්මයාට එනවා විශේෂයෙන්ම කෙටි පැහැදිලි කිරීමක් කරගන්න මේ ලෝකයේ මේ වගේ අවස්ථාවලදී අපි සම්බන්ධ වීමෙන් අපිට මොනවා හරි ලෝක මට්ටමට ඔසවා තැබීමක් කරන්න පුළුවන්. අපි දන්නවා කාබන් ෆුට්ප්‍රින්ට් එක අඩු වුණාට පස්සේ ඒකට මිලක් තියෙනවා කියලා ඔබතුමා කිව්වා. එතකොට සෞඛ්‍යයට යන වියදම් අඩු කර ගැනීම වගේ දේවල් වගේම ඊළඟට ඩිජිටල් කරණය වගේ දේවල් වලදී විශේෂයෙන්ම ඒ කේතයන් ලබා දීමක් කරනවා කියලා වාර්තා වෙනවා. මේ ප්‍රශ්න ගොඩක් මැද්ද එහෙම නැත්නම් ජාතික ප්‍රශ්න බවට පත්ලා සභාපතිතුමා කියන දේ පෞද්ගලික අභිලාෂය පිළිබඳ ප්‍රශ්නයක් එනවා නම් මේක අත්හැරුණොත් මේ වතාවේ අපිට
මොන වගේ තැනකටද අපි වුණොත් වෙන්න පුළුවන් තැන වගේම නැති වුණොත් මොකක්ද වෙන්න පුළුවන්? අපිට බලාශක්තිය පැත්තෙන් ගල් අඟුරුත් නිමාවටපත් වෙනවා නම්, ෆොසිල ඉන්ධනත් නිමාවටපත් කරනවා නම් මොකක්ද අපිට වෙන්න පුළුවන් භයානකම දේ ඔබතුමා කිව්වා? මම දකින්නේ ඇත්තටම මේ ඒක කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ වෙලාවේ ලංකාව කියන රට හොඳ තැනකට පොසිෂන් කරගන්න, ඔසවා තබන්න පුළුවන් අවකාශයක් අපිට ලැබිලා තියෙනවා. අපි ජාතියක් හැටියට කනගාටු වුණත් කියන්න ඕන ගොඩක් අවස්ථාවේ ලබාගත් අවස්ථා අපි නැති කරගෙන තියෙනවා. මේක තවත් ඒ වගේ හොඳ අවස්ථාවක් අපිව මේ පාරිසරික මේ නීතිය පාරිසරික ක්‍රමවේදයන් තුල යම්කිසි තැනක තබා ගන්න. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි හදිස්සියවත් මේක නැති වුණොත් අනික් පැත්තට කාරණා දෙකක් අපි තේරුම් ගන්න ඕන. පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් අපි බොහොම ධනවත් රටක්. අපි සමහර පැති වලින් දුප්පත්, නමුත් පුනර්ජනනීය බලශක්තිය පැත්තෙන් අපි ධනවත්. ඒ ධනවත්භාවය අපිට ඉදිරියට දී ගන්න බැරි තැනට එනවා. එහෙම රටවල් ධනවත් දියමන්ති තියෙන රත්තරන් තියෙන රටවල් ඉන්න දුප්පත්ව ඉන්න අතට. සමහර විට අපි ඒ වගේ රටක්ද කියලා අපිට හිතෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි අපි මේ ක්‍රයිසිස් එකේදී මේ සංකීර්ණතාවයේදී අපි හරියට අපිව ස්ථානගත නොකරගත්තොත් අපි තාම දුර්වල අඩියට වැටෙනවා. මොකද ලෝකේ අපි පොඩි රටක්, අපිට ලෝකේ මේ භෞමික දේශපාලනයේ ලොකු පියවරක් තියන්න බෑ. ඒ වගේ වෙලාවක හදිසියවත් බලශක්ති අර්බුදයකට ලෝකෙම මුළු ලෝකෙම විකාශනයක් නෙමෙයි. ඒ විකාශනය තුල අපි ඒ ගමන් මාර්ගයේ ගමන් නොකර වෙනත් ගමන් මාර්ගවල යන්න ගියොත් අර ශක්තිමත් වෙන පුද්ගලයාම ආයිසරක් ඊටාම දුර්වල තැනකට වැටෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා මෙතනදී තියෙන කෙලිම જાතියක් හැටියට මේ එක අර්බුදත් එක්ක පොඩි කෙටි කාලීන ප්‍රශ්නත් එක්ක ගැලපෙන එක නෙමෙයි. જાතියක් හැටියට අපිව තබා ගන්න තැන මොකද්ද කියන එක. ඊටාම ගැඹුරින් ජාතික ප්‍රතිපත්ති මේ මට්ටමක මේ ප්‍රශ්නේ බලන්න ඕන. මේ ප්‍රශ්නේ කෙටි කුඩා මේ කෙටි අරමුණු තුල එක පෞද්ගලිකත්වයේ වේවා දේශපාලනයේ වේවා එහෙම නෙමෙයි මම හිතන්නේ රටක් ජාතියක් හැටියට මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන. ඔව් අපි අතාරින අවසාන උඩපන්දුවක්ද කියන එක තියෙනවා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා තීරණ භාෂාවෙන් කිව්වොත්. ශ්‍රීහාර අනීස් ඔබට අවස්ථාව අපි ලබා දෙනවා. ඔබ අවස්ථාව උදා කර ගන්නවා. ශ්‍රීහාර අනීස් ඉකොනොමික් නෙක්ස්ට් මාධ්‍ය වෙනුවෙන්. ස්තුතියි කින්ස්ලි. මට අහන්න තියෙන දැන් ඉන්සුමක් අස්සම් කරලා තියෙනවා මේ පෝට් නිව් පෝර්ට්‍රස් රිසෝට් එක ඩෝට්‍රස් එනර්ජි සමාගමත් එක්ක. ඒ ගිවිසුමේ මොකද්ද තියෙනවා කියන දන්නවද කවුරුද? දැන් මේ ප්‍රශ්නේ මම හිතන්නේ ගොඩාක් දුරට බලපානවා. දැන් ඇමතිවරුනුත් ඇවිල්ලා කියන රජයේ ඉන්න කොටසකුත් ඇවිල්ලා කියන අපි මොකද්ද මේ අස්සම් කරේ කියලා දන්නේ නැහැ කියලා. නැත්නම් මේක මෙතුමාලා මේ CEB එකේ ඉන්න දන්නේ නැත්නම් කින්ස්ලිකට මට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවද මොකද්ද මේ ගිවිසුමේ තියෙන කියලා? දැන් අපි දන්නේ ජනමාධ්‍ය වශයෙන් අපි දන්නේ මොකද්ද තියෙන්නේ කියලා. ඔව් මේක ඇතන ආණ්ඩු පක්ෂයේ කණ්ඩායමේ රැස්වීමේදීත් විමසීමක් කරපුවාම එහිදී කියවිච්ච අදහසක් තමයි මේ ගිවිසුමක් නොවේයි එකඟතාවයන් සම්බන්ධව ඒ පාර්ශවයෙන් ආපු යෝජනාවලිය. ඒක නිසා කැබිනට් මණ්ඩලයේදී හෝ එහෙම නැත්නම් මේ පිළිබඳ සාකච්ඡාවලදී ඔවුන්ගේ නිරීක්ෂණ සටහන් කර තබන්නට අග්‍රාමාත්‍යතුමා ඒ සභාව මෙහෙයවද්දී අග්‍රාමාත්‍යතුමා පැහැදිලි කරා යෝජනා කළා. විවිධ පාර්ශවයන්ට විවිධ මතයන් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ යෝජනා සංශෝධන ඒ යෝජනාවලියත් එක්කම සටහන් කරලා ඉදිරිපත් කරන්න කියලා එහිදී ඒකඟතාවයට ආවා. ඒ ස්ථානයේ හිටපු නිසා මට ඒක මගේ පැත්තෙන් පාර්ශවයෙන් කියන්න පුළුවන්. නමුත් මේ අදෘශ්‍යමාන ලියවිල්ල තමයි බොහෝ සැකයට භාජනය වන්නේ බොහෝ දෙනාට. මේක ගැන පිළිතුරු ලබා දෙන්නේ සුසන්ත මහත්තයාද එහෙම නැත්නම් සභාපතිතුමාද? ඔව් 2021 සැප්තැම්බර් මාස 17 වෙනිදා මේ අත්සන් කරපු ගිවිසුමට පදනම් වෙන මූලික කරුණු නෛතිකම භාෂාවන්ට නැතුව පදනමට මූලික වුණු වස්තු කරුණු ඒට පදනම් උච්ච අමාත්‍ය මණ්ඩල සංදේශයේ විස්තරාත්මකව තියෙනවා. ඒක පදනම් කරගෙන තමයි ලියවිල්ල සංකලන ගිවිසුම සකස් වුණේ. දැන්ට මේ පිළිහනිතක ඒ ගිවිසුම සකස් කරේ අවසාන වශයෙන් සියලුම පාර්ශවයන්ගේ එකඟතාවයත් ඇති කරගෙන අවසානයේ හැම වචනයක් පාසාම නීතිපති විසින් බලලා නිෂ්කාශනය දීමෙන් අනුතුරුයි අසංකර.
හැබැයි මේක තාම ඉදිරිපත් කරන්න බැරි වුණා විදුලි බල මණ්ඩලයටවත් ආවේ නැහැ. මොකද මේකේ තියෙනවා එක්තරා කොන්දේසියක් ඩිස්ක්ලෝසර් කන්ඩිෂන් එක. ඩිස්ක්ලෝස් කරන්න පාර්ශ්වයන්ගේ කැමැත්ත තියෙන්න ඕන. ඒ මොකද පෞද්ගලික පාර්ශ්වයත් එක්ක තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් දැන්ට භාණ්ඩාගාරේ මා දන්න තරමට භාණ්ඩාගාරයේ නීතිපතිගේ අදහස් විමසලා තියෙනවා මේක ඉදිරිපත් කිරීම තුළින් රජයට යම් අවහිරතාවයක් වේවිද කියන එක. මොකද අපි හුඟක් ගිවිසුම් වලදී බැඳෙනවා ඒගොල්ලන්ගේ අවසරයක් නැතුව ඩිස්ක්ලෝස් කරන්න බෑ කියලා එක තියෙන කරුණ. ඒක පාර්ශ්වික කැමැත්තෙන් කරන්න මේවා වාණිජ්‍ය ගනුදෙනු හින්දා මේවා මේ ආරක්ෂක විධිවිධාන පිළිබඳව ගනුදෙනුවත් නෙමෙයි මේ වාණිජ්‍ය ගනුදෙනු. මේ වාණිජ්‍ය ගනුදෙනු අනවශ්‍ය පුජ්‍යලෙන් අතට ගියාම මේ වාණිජ්‍ය ක්‍රියාවලියේ තියෙන මූල්‍ය විචල්‍යතාවය පිළිබඳ ලොකු අර්බුද ඇවිල්ලා ඒවා ආබිට්‍රේෂන් බේරුම් කරන්නේ විශාල වන්දි ගෙවීම් වලට යන තුඩු දෙන හේතු වෙනවා. ඒ හින්දා ඒ දිහා බලලා ඉදිරිපත් කරනවා. අනිත් එක අමාත්‍ය මණ්ඩලය මේකට අනුමැතිය දුන්නෙත් අස්සම් කරලා මූලික සිද්ධාන්තයන් ඒකට පදනම් වන මූලික රාමුව අනුමත කරලා ඒ සිද්ධාන්ත අනුමත කරලා විස්තරාත්මකව ඒක අස්සම් කරාට පස්සේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන්න කියලා ඒ අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරගෙන මම හිතන්නේ අපේ ඇමතුමත් ප්‍රකාශ කරා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා කියලා. ඒවා යථාකාලීන මේවා හංගන්න තියෙන කරුණ නෙවෙයි. නමුත් මේ ක්‍රියාදාමය තුල තියෙන. ඊළඟට කිව්වා මේක රෑ වෙනකන් ඉඳලා අස්සම් කරයි කියන කරුණත් ඇත්ත වශයෙන්ම මන් දන්න තරමට මේ ගිවිසුම අවසාන මොහොත වෙනකම්ම සාකච්ඡා කරා පාර්ශවයන්. මොකද ඇමරිකාවට සම්මත වෙච්ච නීතිඥවරුන් ඒ පාර්ශවයන් ඊට අමතරව ලංකාවේ නියෝජනය කරන පාර්ශවයන් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අසූම් තාක්ෂණයේ ඔස්සේ සාකච්ඡා කළා අවසාන ක්ලියරන්ස් එක ගන්න හවස 4:00 ඉඳන් අස්සම් කරන්න සූදානම් වෙලා තියුණා. නමුත් අවසාන නීතිපති නිෂ්කාශනය ලබා ගන්නකොට බොහෝ රාත්‍රී වුණා. රාත්‍රී වුණාට පස්සෙත් ඒ අස්සම් කරන පාර්ශවයට ඊළඟ ගුවන් යානේ යන්න ඔක්කොම ලෑස්තිලා මේ මිනිස්සයා මේ සූදානම් බෑගුත් තරම් ඇවිල්ලා ඉන්න අවසානයේ රෑ 11 කුජ්ජන්න වෙනකන් ඉඳලා තමයි අස්සම් කළේ. මිනිස්සයා එහෙම කෙලින්ම ගියේ. මං හිතන්නේ ගිවිසුමත් තරම් ගියේ නෑ. අස්සම් කළා ගියා. මොකද ඒ වගේ ප්‍රායෝගික ගැටලු ගොඩක තිබුණේ. මොකද අවසානයේ රජයට වග කියන භාණ්ඩාගාරයේ නිලධාරීන් සියලු මේ සැහැීමටපත් වෙලා නීතිපති අවසානයේ මේක හා කියලා අස්කරාට පස්සේ අස්සම් කරේ. ඒකයි මේවා ප්‍රායෝගික ගැටලු නෙතෝ මේ රජයේ නිලධාරීන් කිසිවෙක් මේකට සම්බන්ධ වෙන විදිහට මේ රට පාවා දෙන්නවත් රටට විනාශයක් ගේන්න නෙවෙයි. කරන දේ හරියට කරන්න ඕනේ තැන තමයි හිටියේ. ඒක ඇත්ත වශයෙන්ම ඒක තාමත් වෙහෙසකාරී. අපි කාටත් හරි වෙහෙසකාරී ක්‍රියාවක් තමයි. සාපත්තෝනේ ඔය වෙනුවට හැබැයි එළියට ගියේ ඇමරිකාව රැට වැඩ කරන නිසා තමයි මෙහෙ වෙලාවට අස්සම් කරේ. ඔව් දෙපාර්ශ්වය දැනගෙන හිටියා මේක රැට තමයි නැගලා. ඇත්තක් තියුණානේ. මොකද එහි පැත්තේ දැන් මේ සූම් තාක්ෂණ වල ඒ පැත්තේ නීතිඥයොත් එක්ක එකඟතාවයට අපේ නීතිපති එකඟ වෙන්න වෙලා ඒ මිනිස්සු ඇහැරලා ඉන්න වෙලාවේ පැයි අපි කරන්නත්. එහෙම එකක් තියෙනවනේ දැන් අත් වශයෙන් ගත්තාම පැය 11ක ටයිම් ඩිෆරන්ස් එකක් තියෙන රටක කරනකොට අපි මෙහි රෑ ඕන අරමුණුත් කරන හැමදාම අපි තාක්ෂණය සාකච්ඡා කරන්නේ හැමදාම රෑ 8ට. එතකොට තමයි මේ උදේ 7-8 වෙන්නේ. එහෙමයි මේක යන්නේ. හැමෝම සාකච්ඡාව තියුනේ රෑ. ඔව් නැත්තම් මේක නැකතකට හැමදාම උදේ එහෙම නැත්නම් අපි ඇමරිකාවට ගිහිල්ලා අස්සම් කරන්නේ ඇමරිකන් කාර්ය ටික නීතිඥයෝ ටික මෙහි අරන් එන්න ඕන. ඔව්. හරි. උපාධි සේරම් ඔබේ අවස්ථාව අවසාන වශයෙන් උදා කරගන්න අපි හිතනවා තාක්ෂණික වශයෙන් ඔබ දැන් සම්බන්ධයි කියා. ඔව් මගේ ප්‍රශ්නය තමයි දැන් මේ විද්වත් මණ්ඩලයෙන් දැන් ඔබතුමාලා කියපු දේ අනුව අපිට තාමත් පැහැදිලි මේක ඉතාමත් හොඳ ගිවිසුමක් කියලා. නමුත් මෙතනදී ඊයේ අගමැතිතුමත් තිබුණ සංවසර උත්සවයේදී කිව්වා මේ ඇතම් අවස්ථාවලදී නිලධාරීන් කටයුතු කිරීම නිසා මේ දේශපාලන වශයෙන් අපහසුතාවට පත් වෙනවා කියලා. දැන් ඔබතුමාලා මෙතනදී කලේ නිලධාරීවාදයේ ඉස්මතු කිරීමක් නිසා මේ දේශපාලනඥයන්ව අපහසුතාවට පත් කිරීමක්ද? ඒ නිසාද මේ වගේ දැන් ආණ්ඩු පක්ෂෙම සිටින සුළු දේශපාලන පක්ෂ මේකට විරෝධය පළ කරනවා. ඔවුන්ව දැනුවත් කිරීමක් කලේ නැද්ද ඔබතුමාලා මේ සම්බන්ධයෙන්? දැන් මෙතන ප්‍රශ්න තියෙන්නේ නිලධාරීන් ක්‍රියා කරන්නේ රජය විසින් අනුගමනය කරන සහ අනුමැතිය දෙන ප්‍රතිපත්ති රාමුව තුල. ඒ ප්‍රතිපත්ති රාමුව තුල අපි අමාත්‍ය මණ්ඩලය දකින්නේ දේශපාලන ව්‍යුහයක් වශයෙන් නෙවෙයි විධායකයේ ප්‍රධාන ව්‍යුහය වශයෙන්. එහෙමනේ නිලධාරීන් වැඩ කරන්නේ. නැතුව කෙනෙකුට කියන්න පුළුවන් අමාත්‍ය මණ්ඩලයේ ඉන්න අය දේශපාලනවා රජයේ නිලධාරීන් එහෙම දේශපාලන ආධිපත්‍ය නැති නිලධාරීන් කොහොමද වැඩ ගන්නේ? නෑ එහෙම නෙවෙයි. අපි ආණ්ඩුක ව්‍යවස්ථානුකූලව විධායක මෙහෙවන්නේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න දේශපාලනඥයෝ තමයි පාර්ලිමේන්තුවේ. ඒ අය දෙන ප්‍රතිපත්ති තීරණ තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. එතෙන්දී අපි ඒ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න සමාජයත් එක්ක අවශ්‍ය අදහස් ගුමාරු කරගන්නවා, පැහැදිලි කර ගැනීම කරනවා.
ඉතින් ඒක දේශපාලනික වශයෙන් ඉහට කාන්දු කරන එක නිලධාරීන් කරන්නේ නැහැ. ඒ විධායකයේම ඉන්න සමාජිකයෝ තමන්ගේ දේශපාලන සම්බන්ධතාව උඩ ඒව කාන්දු කරගන්න ඕනේ. එහෙම නැතුව නිලධාරීන් හැම දෙයක්ම දේශපාලන පක්ෂවල සමාජිත් එක්ක සාකච්ඡා කිරීමේ සම්ප්‍රදායක් මම නම් දකින්නේ නැහැ. හැබැයි අමාත්‍යතුමා මැදිහත් වෙලා ඉදිරිපත් වෙනවා නිලධාරීන් ඉදිරිපත් කළා මේක පැහැදිලි කරනවා. තවදුරටත් පැහැදිලි කරලා දෙනවා කොහොමද නිලධාරී මට්ටමින් එක් කරපු එකේ තාක්ෂණික ක්‍රියාදාමය. ඉෆාම් නිසාම් දී අයිලන්ඩ් පුවත්පතෙන් ඔබේ අවස්ථාව උදා කරගන්න. ඉෆාම්. Firstly, many happy returns of the day, doctor. Hello. Thank you. Yeah. Yeah. My question is. Nisam, are you there? What is going to happen to the fourth? What is going to happen to the fourth extended plant? Is it going to be converted into LNG plant in Novachole? I think General Manager CB should be able to answer it properly, but from what I know, I can tell you that the fourth unit will not be converted to LNG. I don't think that's a possibility unless you build a new LNG plant there. But then that also has the problem of supplying LNG. The LNG plants will be built at Keravalapitti and Kalanithis because the LNG terminal is going to be operating in that area. So unless of course you build another LNG terminal somewhere in Putlam, which is a very remote possibility, I don't think there will be a LNG plant in Novachole. The fourth unit was supposed to be another coal-fired plant, 300 megawatt, and I think the present status of that unit, I think, is best explained by the general manager or the chairman of the CB. අපිට අවසාන ප්‍රශ්න සභාපතිතුමනි කෙටි පිළිතුරක් ඔබට ලබා දෙන්න පුළුවන් ඒ ප්‍රශ්නෙට නැවතත් එකතු වෙනවා. The government firmly made the commitment to the international community and also conveyed the same message to us as a policy that there will be no more coals in the country. අවසාන ප්‍රශ්නය අප කණ්ඩායම වෙනුවෙන්ම මේ ගෑස් සැපීමේ ගිවිසුම් කාලය අවුරුදු 5කට නෙවෙයි සදාකාලිකව වළංගු වෙන බවට එළිය චෝදනාවක් නැගෙනවා. ඒක ඇත්තක්ද සභාපතිතුමනි? මේ ඇත්ත වශයෙන්ම මටත් තේරුම් ගන්න මොකද ওই සාකච්ඡාවලදී මම හිතන්නේ අපේ සුසන්ත පෙරේරා අමාත්‍ය ඇතුළු සීලම නිලධාරීන් හිටියා. අවුරුදු 5 කියන සීමාවත් පැනවුනේ මේ මිනිස් ඒ අට්ටියට ආයෝජනය කරන එක අය කර ගැනීම සඳහා අවුරුදු 5ක්වත් දිය යුතුයි කියන එක. මේ අවුරුදු 5 දීමේදී ප්‍රශ්නයක් තිබුණා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරන ලබන මේ පර්යන්තය සහ නල පද්ධතිය ඒ ටෙන්ඩර් එක ප්‍රදානය කිරීමෙන් පස්සේ ක්‍රියාත්මක කරපු අවස්ථාවක ඒක ක්‍රියාත්මක නොවුනොත් ඒකට වන්දි ගෙවන්න වේවි කියන එක. ඒ හින්දාම තමයි ආණ්ඩුව මුළු අමාත්‍ය මණ්ඩල තීරණයම ගත්තා මේ අවුරුදු 5 දෙන අතරතුරේ මේ නල පද්ධතිය ක්‍රියාත්මක කළා ඉදි කරලා අවසාන වුණොත් ඒක ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවන්න වෙනවා නම් ලික්විඩ් කියන්නේ වන්දි ගෙවන්න නම් ඒක රජය ගෙවනවා කියලා මේ LNG වලට පරිවර්තනය කිරීමෙන් ලැබෙන ලාභයෙන් ඒ මුදල ගෙවනවා කියලා. ඒ හින්දා ඒ සැකේ විදුලි බල මණ්ඩලයෙන් තුරන් කරා අපි ඒක ගෙවනවා. ඕගොල්ලෝ කන්ටිනියු කරන්න. ඒක ඉදිරියට යන්න ඒක ගෙවනවා කියලා. දෙවෙනි එක අවුරුදු 5 අතරතුරේදී ගැන කතා කරනකොට ඉදිරිපත් වූ යෝජනාව තමයි ඒගොල්ලෝ අවුරුදු 5ක් වුණාම හෙන්රි හබ් එකේ ඉන්ඩෙක්ස් එක උඩ 5.7 ඇමරිකන් ඩොලර් 5.75ක ප්‍රීමියම් එක තව ඒගොල්ලෝ 4.50 දක්වා අඩු කරන්න සූදානම් කිව්ව අපිට අවුරුදු 10ක් දෙනවා නම් ඒ වගේම අර 1.45ට දුන්න පර්යන්තයට දීපු 1.45 ඒගොල්ලෝ අඩු කරන්න ලෑස්ති එක්කව 1.40ටත් අඩු කරන්න පුළුවන්ක මොකද අවුරුදු 10ක් දුන්නාම ඒගොල්ලන්ට ආයෝජනයේ රිකවර් කරන යන කාලේ වැඩි වෙනකොට ඒගොල්ලන් අපි කොහොමද නෑ 5ට වඩා බෑ. ඒ හින්දා බොහොම ස්තුතියි 1.45ට අපි ඉන්නම් කියලා.
හැබැයි ඕනම ඇග්‍රීමන්ට් එකක ප්‍රතිපාදනය යන ගියක් කුලියට දුන්නත් දානවා දෙපාර්ශ්වයේ එකඟතාවය උඩ දික් කරගන්න පුළුවන් ඒ කියලා. ඉතින් ඒකෙන් කියවෙන්නේ නෑනේ දෙනවයි කියන එක දෙපාර්ශ්වයේ එකඟ වෙනවා. ඒගොල්ලෝ ඉල්ලන්නත් ඕන අපි ඉල්ලන්නත් ඕන මොකද ඒ මගේ ප්‍රතිපාදන දාන්නේ යම්කිසි අවිනිශ්චිත තත්ත්වයක් ඇති වුණොත් ඒක යොදා ගන්න. නමුත් ඒකෙන් අදහන්නේ නැහැ. හැබැයි ඒ මිල ගණන් පිළිබඳ එක වෙනකොට අවුරුදු 5 කියන සීමාව තුල තමයි ඒ අධිෂ්ඨානශීලී තත්ත්වය තුල තමයි අපි ඉන්නේ. හොඳයි. සියලු ප්‍රශ්න निराකරණය කියලා අපි විශ්වාස කරනවා. අපි පැය දෙකක් එක දිගට ඔබත් සමග මේ කණ්ඩායම කතා බහ කළා. මා හිතනවා මේ දැනගත තොරතුරුට අමතරව මේ ප්‍රශ්නය පිළිබඳව අනාගතයේදී යම් ගැටලුවක් ඇති වුණොත් අද මේ සහභාගී වෙච්ච මේ සම්මන්ත්‍රණයට සහභාගී වෙච්ච මාධ්‍යවේදීන්ට අපි අපේ කණ්ඩායම සම්බන්ධීකරණය කරාවේ මේ නිලධාරීන් ඒ හරහා අනාගතයේදී ඔබට එළඹෙන ප්‍රශ්න සහ මෙහි සරු ප්‍රතිඵල නැවත වාර්තා කරන්න අවස්ථාව උදා කරලා දෙන්න අපි සූදානම්. අපි ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සාමාන්‍යාධිකාරතුමා ඒ වගේම ලංකා විදුලි බල පුද්ගලික සමාගමේ සභාපතිතුමා සහ සාමාන්‍යාධිකාරතුමාට ඒ වගේම අතිරේක ලේකම්තුමාට මේ සාකච්ඡාවට පැමිණීම පිළිබඳව අපේ වාර්තාකරණයේ ප්‍රතිඵල අනාගතයේදී සාමාන්‍ය මහ ජනතාවට මෙහි ප්‍රතිඵලය නිවැරදිව දැනගන්න තොරතුරු දැනගන්නට පාරදර්ශක භාවයෙන් තොරතුරු දැනගන්නට ඒ වගේම දේශපාලන පක්ෂවල මතිමතාන්තර වගේම ජාතික යුතුකම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථානගත වීම මේ සියල්ල ගැන සමබරව සිතා බලා වාර්තා කරන්නට කියලා අපි ඉල්ලීමක් කරනවා මිතුරු හැමදෙනාගේම අපි අනාගතයේදී තා ඉක්මනින් තවත් මේ වගේ රට පුරා තියෙන පොදු ප්‍රශ්නවලදී ඔබ දැකිය යුතු සහ රාජ්‍ය පාර්ශවයේ මැදිහත් වීමෙන් රාජ්‍ය පාර්ශවයේ අදහස ඔබට ලබා දෙන්න සූදානම්. එතකොට ඔබේ වාර්තාව සර්ව සම්පූර්ණ වෙනවා. එක් පාර්ශවයකින් විතරක් කියන චෝදනාව හෝ යෝජනාව විතරක් වාර්තා කරන වෙනුවට ප්‍රතිපක්ෂයටත් අවස්ථාව ලබා දෙන්න අපි සූදානම් වෙනවා. එය සාර්ථක කර ගැනීමයි ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අවශ්‍යතාවය. අපේ කාර්ය මණ්ඩලය කැප වෙන්නේ සඳහා එහි උපරිම ප්‍රතිඵල ඔබ ලබා ගැනීම කියන විශ්වාසයෙන් අදත් සමුගන්නවා. මම කිංස්ලි රත්නායක. අයබෝවන්.